ඔන්න ආලගේ ටියුට් එක අතට මම ආලට දෙනවා විශේෂයෙන්ම පළවෙනි ප්‍රශ්න 15. පළවෙනි ප්‍රශ්න 20ට අපි යමු. පළවෙනි ප්‍රශ්න 20. මම ඉස්සර දෙනවා විනාඩි 20ක්. විනාඩි 20ක් දෙනවා. අපි වෙලාව තියලා කරන්නේ අපි වෙලාව තියලා ඊට පස්සේ අපි මේ වැඩේ පටන් ගන්නවා. පළවෙනි ප්‍රශ්න 20 කරන්න එතනින් එහා කරන්න අවශ්‍ය නැහැ. ඒකම මම මේ 20 කරද්දී ඔයාලට මේ පාඩමෙන් පාඩම කියලා දෙනවා. පැහැදිලිද? පළවෙනි ප්‍රශ්න 20. පළවෙනි ප්‍රශ්න 25ම තියෙන්නේ ඕගොල්ලන්ට. දැන් 10 වසරේ කොටසෙන් පැහැදිලිද? ඒ නිසා 10 වසරේ ළමයිට කිසි ගැටලුවක් වෙන්නේ නැහැ. ඔයාලට කරලා නැත්නම් මම HTML විතරයි 11 වසරේ කල්පිය ගලුත් 11 එකක්. අනිත් ටික ඔක්කොම ඉගෙනලා තියෙන විභාග ඒවා කියලා තියෙනවා. හරි. අනුන්නේ අවුලක මතක උපක්‍රමයක් කියන්නේ මොකද්ද? memory devices. ඒ කියන්නේ පරිගණකය ගත්තොත් පරිගණකයේ ප්‍රධාන දෙයක් තමයි මතකයේ ගබඩා කරන්නේ. මේ මතකය ප්‍රධාන වශයෙන් අපි බෙදනවා කොටස් කීයකටද? කොටස් කීයකට බෙදනවද? කොටස් දෙකක්. මොනවද ඒ කොටස් දෙක? ප්‍රාථමික මතකයයි ද්විතීයික මතකය. එතකොට ප්‍රාථමික මතකය කියන්නේ මොකද්ද? පරිගණකය ඔන්නුනයින් පස්සේ ඒ ඔන් වෙන්න අවශ්‍ය වෙන සියලුම දේවල් කබඩා කරගන්නේ ප්‍රාථමික මතකය. කම්පියුටරේ ඔන් වෙන. ඒකට අපිට සම්බන්ධ වෙන්න බැහැ. පැහැදිලිද? ඒකේ තියෙන මතකය අපිට වෙනස් කරන්න පුළුවන්ද? බැහැ. සාමාන්‍ය පරිදි කරන්න බැහැ. එතකොට ප්‍රාථමික මතකයට අයත් වෙනවා RAM එක, ROM එක සහ cache memory එක. පැහැදිලිද? RAM එක කිව්වොත් පරිගණකයේ සම්පූර්ණ ක්‍රියාකාරීත්වය තියෙන RAM එකක් නේ. නේද? ඕනම தත්ත්වයක් මුලින්ම කබඩා වෙන කාගේ ගාවද? RAM එක. ඒ පාර ROM එක කියන්නේ මොකද්ද? පොඩි chip එකක්. ඒකේ තමයි කම්පියුටරේ ඔන් වෙන්න ඕන විචාරණයක්. උදාහරණයක් BIOS chip එක. පැහැදිලිද? BIOS chip එකේ තියෙන පරිගණකයේ ඔන් වෙන්න ඕන. ඔන් වෙන්න ඕන කොහොමද? hard disk එකේ තියෙන මොනවද path එක Windows මෙලෙවුම් පද්ධතියේ තියෙන කොහෙද? ඕන ඔක්කොම කබඩා වෙන්නේ මේ ROM chip එක. අනිත් එක්කෙනා cache memory. cache memory මොකක්ද පාවිච්චි කරන්නේ? cache memory කාගාවක් තියෙන්නේ CPU එක නේද? processor එක. එතකොට cache memory එකේ තියෙන මොනවද? අර RAM එකෙන් දෙන දත්ත ටික හදනකම් RAM එකෙන් දෙන දත්ත ටික හදනකම් එයා తాවකාලිකව ගබඩා කරනවා. ඒ වගේම සකස් කරන ඉවරයෙන් පස්සේ එයා මොකද කරන්නේ? RAM එකට දෙනකම් ආයෙමත් ගබඩා කරනවා. පැහැදිලිද? right. එතකොට මේක අහනවා මතක උපක්‍රම පමණක් අඩංගු වෙන්නේ. ඩිජිටල් කැමරාව මතක උපක්‍රමයක්ද? නෑ. එහෙනම් එයා කෙලින්ම අයින් කරා. මතක උපක්‍රම විතරයිනේ. ආයෙමත් එතෙන් එයා ප්‍රශ්න කියවන්නේ නෑ. මොකද වෙලාව වැදගත්. ඊට පස්සේ පරිගණක සංඛ්‍යාංක බහුවිධ දැටි. ඒ කියන්නේ මොකද්ද? DVD නේද? DVD එක මතක උපක්‍රමයක්ද? ඔව්. ඊට පස්සේ තියෙනවා ත්‍රුඩ දැටි. මොකද්ද ත්‍රුඩ දැටි කියන්නේ? hard disk එක. hard disk එක මතක උපක්‍රමයක්ද? ඔව්. එහෙනම් එයාත් ඊට පස්සේ අහලා තියෙනවා number දැටි. number දැටි කියන්නේ මොනවද? floppy disk එක. floppy disk එක. floppy disk. දැන් මේ සිංහල වචන විතරයි මම දෙන්නේ. පැහැදිලිද? floppy disk එක. floppy disk එක දත්ත කබඩා කරන එකක්ද? ඔව්. එහෙනම් ඒක හරිනේ පුතේ. එතකොට තුන්වෙනි උත්තරේ ගත්තොත් ත්‍රුඩ දැටිය ආලෝක පෑන. ආලෝක පෑන කියන එක දන්නවද? light pen එක. ඒක මතක උපක්‍රමයක්ද? නැහැ. එතකොට හතරවෙනි ප්‍රශ්නේ හතරවෙනි උත්තරේ තියෙන්නේ සසම්භාවී පිවිසුම් මතකය සංඛ්‍යාංක බහුවිධ දැටි මෙහෙයුම් පද්ධතිය. මෙහෙයුම් පද්ධතිය software එකක් නේද? එහෙනම් උත්තරේ මොකද්ද? උත්තරේ දෙක. right. යනවා දෙවෙනි ප්‍රශ්නෙට පරිගණක පද්ධති වල දත්ත මිනුම් එකක ඒවායේ විශාලත්වය අනුව අවරෝහණ පද්ධති. අවරෝහණ කියන්නේ මොකද්ද? වැඩි එකේ ඉඳන් අඩු එකද අඩු එකේ ඉඳන් වැඩි එකද? වැඩි එකේ ඉඳන් අඩු එක. පරිගණකයේ මතකය ගබඩා කරන කුඩාම එකකය මොකක්ද? bit එක. bit එකක් කියන්නේ මොකද්ද? එක හරි බිංදුව හරි ගබඩා කරන්න යන ඉඩට තමයි bit එකක් කියන්නේ. පැහැදිලිද? එහෙනම් මේකේ අහලා තියෙන එකේ උත්තරේ මොකද්ද පුතේ? වැඩිම එකේ ඉඳන් නේද අහන්නේ? වැඩිම එක්කෙනා කවුද? ටෙරාබයිට් බිට් එකද ගිගාබයිට්? කවුද? ටෙරාබයිට්. ටෙරාබයිට් උත්තර දෙකක් කියනෝනේ. අන්න දැන් අපිට පොයින්ට් එකලා තියෙනවා.
අපි යනවා දෙවෙනි උත්තරේ. ටෙරාබයිට් එක, මෙගාබයිට් එක, බයිට් එක, බිට් එක. හරිද? හරි. ඊට පස්සේ හතරවෙනි එකක් තියෙනවනේ. ටෙරාබයිට් එක, ගිගාබයිට් එක, මෙගාබයිට් එක, කිලෝබයිට් එක. හරිද? හරිම එක මොකද්ද? හතරවෙනි. ඇයි? ටෙරාබයිට්, ගිගාබයිට්. ටෙරාබයිට් එකෙන් පස්සේ මෙගාබයිට් එක නෑනේ. පිළිවෙල එහෙමනේ. එහෙනම් උත්තරේ 4. තුන්වෙනි ප්‍රශ්නය. යාන්ත්‍රික භාෂාව. යන්ත්‍ර භාෂාව. අර බීප් 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 කියලා එන්නේ කම්පියුටරේ. ඒකට කියන අපි මැෂින් ලැන්ග්වේජ් එකක් කියලා. මැෂින් ලැන්ග්වේජ් එකේ පාවිච්චි වෙන්නේ මොනවද? ද්විමය සංකය. දෙකේ පාඩේ. අයියේ පරිගණකයක් ඇතුලේ සම්පූර්ණ ක්‍රියාත්මක වෙන්නේ දෙකේ පාඩේ නිසා. හතරවෙනි ප්‍රශ්නය. B5 DF5 යන ෂඩ්දශමයේ සංඛ්‍යාවේ අෂ්ටමය. මෙන්න බලන්න. BF5 මේක 16 පාදෙන් තියෙන්නේ. අපිට හරවන්න ඕන මොකටද? කීයකට 8 පාදල නේද? මුලින්ම මොකද කරන්නේ? එක සැරේ 8 පාදල හරවන්න පුළුවන්ද? බෑ. මුලින්ම හරවනවා දෙකේ පාදෙට. කොහොමද කරන්නේ? මේ ඉලක්කමෙන් ඉලක්කම අපි බෙදාගන්න. 5ට අදාළ ද්විමයගේ කීයද පුතේ? 0.1 නේද? ඇයි මේක බිට් 4කින් පෙන්නන්නේ? ඇයි බිට් 4කින් පෙන්නන්නේ? මේක ෂඩ්දශමයේ සංඛ්‍යාව. right. ඊට පස්සේ f කියන්නේ 15 එකේවා 4. b කියන්නේ කීයද? 11. 11 එන්නේ කොහොමද? 8යි 0.1 කොහොමද දෙන්නේ? ඊට පස්සේ මොකද වෙන්නේ? අපි මේ සංඛ්‍යාව මෙහෙම ලියා ගන්න. දැන් ඔයාලා පේපර් එකේදීත් ඔය විදිහටම කරන්න. එතකොට වරදින්නේ නැහැ. නැත්තම් ලකුණු කපොත්. උත්තරේ හරි ගියාට ලකුණු දෙකම දෙන්නේ නැහැ. පැහැදිලිද? ලකුණු දෙකම ගන්න නම් මේ හදන විදිය තියෙන්න ඕන. දැන් අපිට හරවන්න ඕන කීයේ පාදෙටද? දැන් මේ තියෙන්නේ දෙකේ පාදෙ. දැන් මෙතන දෙකේ පාදෙ උත්තරේ අපි ගත්තානේ. දැන් කීයද හරවන්න ඕන? 8 පාදෙ. කීයද උත්තරේ? දකුණු පැත්තේ නම් පිටු 3 ගානේ කඩාගත්තා. ඔන්න මම පිටු 3 ගානේ දකුණු පැත්තේ නම් කඩාගන්නවා. මෙතන උත්තරේ කීයද? 5යි. මෙතන උත්තරේ 6යි. මෙතන 7යි. 5යි. 5765 එන්නේ අපේ පාදේ. හරි නේද උත්තරේ? 5765. එහෙනම් කීයද උත්තරේ? කීයද දෙවෙනි? right. පස්වෙනි ප්‍රශ්නේ. පරිගණකයක් තුල පවතින ආචේර උපක්‍රම ඒවායේ ආචේර ධාරිතාවය අනුව ආරෝහණ පිළිවෙලට. මොකද්ද මේ ආරෝහණ කියන්නේ? අඩු එකේ ඉඳන් වැඩි එකට නේද පුතේ? ආරෝහණ ආචේර ධාරිතාවය. ඒ කියන්නේ මතකය ගබඩා කරන්න පුළුවන් ප්‍රමාණය. සසම්භාවී ප්‍රවේශ මතකය කියන්නේ මොකද්ද? RAM එක. දෘಢගතිය රෙජිස්ටර්. ඒක හරිද? නෑ රෙජිස්ටර් වල මතකය අඩුයි නේද? රෙජිස්ටර් වලයි RAM එක. ගුඩාම මතකයකගේ කොහොමද රෙජිස්ටර්? නේද පුතේ? ඒකට දෙවෙනි එක නිහිත මතකය රෙජිස්ටර් සසම්භාවී ප්‍රවේශ මතකය. ඒක හරිද? ඒක චුට්ටක් හරි. අපි බලමු. ඒක හරියට දැන්න ගන්න පුළුවන්. හේතුව නිහිත මතකයයි රෙජිස්ටර් කියන්නේ චූටි මතකයන් ගබඩා වෙන්නේ. පැහැදිලිද? නිහිත මතකය තියෙන්නේ කාගේ ගාවද? CPU එකේ. රෙජිස්ටර් තියෙන්නේ කාගේ? පුතේ තුන්වෙනි කොටස දෘಢගතිය රෙජිස්ටර් එක නිහිත මතකය. ඒක හරිද? නෑනේ. ඒක දෘಢගතිය බලය වැඩිනේ. මතකය වැඩිනේ. ඊළඟ එක නිහිත මතකය දෘಢගතිය රෙජිස්ටර්. නෑ. උත්තරේ මොකද එනවා? හරි උත්තරේ මේකේ. 2. හරි උත්තරේ එන්නේ 2. ඔය ප්‍රශ්න ටික හරි වැදගත්. හරිද? මොකද මේ ප්‍රශ්න අනිවාර්යෙන් එන්න පුළුවන්. හැබැයි මේක මෙහෙම මෙහෙමයි කියලා මට කියන්න බෑ. බලන්න දැන් පේපර් එක හම්බ වෙච්ච දවස්. පරිගණක පද්ධතියක සසම්භාවී පිරිසුම් මතක සම්බන්ධයෙන් නිවැරදි වන්නේ මෙන්න වැඩිපුර එන්න පුළුවන් ප්‍රශ්න. මේ වගේ ABC ටිකක් දීලා මේ හරිද වැරදිද කියලා ඒවා. ඇයි ඒ කියවන්න වැඩිපුර දාව ගන්න ප්‍රශ්න. ඒ වගේ පුතේ වැඩිපුර කියවන්න දෙන ප්‍රශ්න. ඒ පරිගණකයේ මූලික ක්‍රියාකාරීත්වයට අදාළ දත්ත කපඩාවක නැහැ. RAM එක එහෙම කරනවද? RAM එක එහෙම කරනවද? පරිගණකයේ මූලික ක්‍රියාකාරීත්වයට අදාළ දත්ත කපඩාව කරනවද? එහෙම කරනවද RAM එක? හරි චුට්ටක් කිව්වොත් පරිගණකය ක්‍රියා විරහිත කළ විට දත්ත මැකිය. ඒක හරි. මධ්‍ය සැකසුම් ඒකකය තුල පිහිටා ඇත. ඒක වැරදි. එහෙනම් මොකද්ද උත්තරේ? A හා B
B පමණි. A හා B පමණි. පහත සඳහන් දෑ තුලින් ශ්‍රී ලංකාවේ රටේ පුරවැසියන්ට ලබා දෙන සේවා G to C. ඒ කියන්නේ කාර්යමුතේ රජයකින් ඒකේ ඉන්න පුද්ගලයන්. අනිත් එක තමයි G to B. ඒ කියන්නේ රජයකින් ඒ වැඩ කරන ව්‍යාපාරිකයන්. අනිත් එක තමයි G to E එක. ඒ කියන්නේ රජයකින් ඒකේ වැඩ කරන කවුද? රජයේ සේවකයන්. දැන් දුන්නු අප්‍රසාදය නිවාඩුයි. පැහැදිලි. ඊළඟ මොකද්ද? ඊළඟ එක G to G. ඒ කියන්නේ රජයකින් තවත් රජයකට අපේ රටෙන් පොඩි දුපතක් දෙන්න ඇවිල්ලා අපිට සල්ලි ටිකක් දෙන්න. අන්නේ නේ එහෙම කරමු කියන්නේ. එතකොට මොනවද තියෙන්නේ? මේක අහලා තියෙන්නේ රජය පුරවැසියන්ට. ඔය ප්‍රශ්නේ හයිලයිට් කරගන්න කොහොමද ඔය විදිහට තියෙන්න පුළුවන්. හරි? රජය පුරවැසියන්ට. පුරවැසියන්ට මොනවද දෙන්නේ රජයකින්? පළවෙනි එක තමයි දැන් අපිට දීලා තියෙන ආදායම් බලපත්‍රය මාර්ගගතව ගන්න පුළුවන්. නේද? ඔයාලට පුළුවන් විභාග දෙපාර්තමේන්තුවේ මොකද ප්‍රතිඵල බලන්න පුළුවන්. ඔයාලට පුළුවන් ඕනම් පරණ රිසර්ච් ෂීට් එකක් ගෙන්න ගන්න. පැහැදිලිද පුතේ? දැන් පෞද්ගල දවස්වල තිබුණා ආගම ලිපිතවල දෙපාර්තමේන්තුව, ඒ පුද්ගලයන් ලියාපදිංචි කිරීම දෙපාර්තමේන්තුව ඔන්න ඔය ආයතනවල තිබුණා මොනවද? ඔන්ලයින් ක්‍රමයට බුක් කරන්න. ඒ කියන්නේ අපි හෙට යනවා නම් අපිට පුළුවන් බුකින් එකක් දාලා අපිට හම්බුන නම්බර එක ඒ වෙලාවක් එක්ක ඒ වෙලාවට යන්න පුළුවන්. ඒතකොට පෝලිං අඩු නේද? දැන් මම දැක්කා දැන් ඔය අමතරව පෝලිං තියෙනවනේ. ඒකට දාලා තිබ්බ ක්‍රමවේදය. ඒ මොරටුව විශ්වවිද්‍යාල ළමයි වගේ ඇප් එකක් ඩෙවලොප් කරනවා කියලා ඒ කියන්නේ බුකින් සිස්ටම් එක. ඒ කියන්නේ අපි හිතමු ඔන්ලයින් අපිට දැන් පස්සේ බුකින් එක. අපි හිතමු දැන් මට තෙල් ගන්න. මම බුකින් එකක් දානවා. එතකොට මට ළඟම එකේ දෙනවා වවුචර් එක. හෙට උදේ 5ට ඇවිල්ලා තෙල් ගන්න. බලන්න කොච්චර ලේසිද? මේ වගේ පෝලිං වල ඉන්නවද? නෑ. ඇයි ඒ? අද ලංකාවේ හැම කෙනෙක් ගාම ස්මාර්ට්ෆෝන් එකක් තියෙනවා. එහෙම නැත්නම් ලංකාවේ හැම කෙනෙක් ගාම මොබයිල් ෆෝන් එකක් තියෙනවා. නේද පුතේ? ඔගේ SMS සිස්ටම් එකක් හදලා කොච්චර ලේසිද? නේද? අපේ එක්කෙනා ලෝකල් ඩේටාබේස් නිර්මාණය කරනවා. අන්තිමට ලෝකල් ඩේටාබේස් තමයි නිර්මාණය කරන්නේ. දැක්කනේ? ඒක නිසා එහෙනම් මොකද පුතේ මේකේ උත්තරේ? මාර්ගගතව බාණ්ඩායම් කරන එක රජයකින් පුරවැසියන්ට දෙන්නේ. මාර්ගගතව බාණ්ඩායම් කරන දෙන්නේ රජයකින් පුරවැසියන්ටද? නෑ. නේද? දෙවෙනි එක වාහන ආදායම් බලපත්‍ර මාර්ගගත අලුත් කිරීම. ඒක හරියද? ඒක රජයකින් පුරවැසියන්ට දෙන්න. නේද? තුන්වෙනි එක විදුලි බල මණ්ඩලය විසින් විදුලිය විසන්ධි කරන වේලාව වෙබ් අඩවිය පුරක් කිරීම. අද වෙනවනේ පුතේ. අද දාලා තියෙනවනේ මොකක්ද? ඒක මොකක්ද උත්තරේ? B හා C පමණ. B හා C පමණ. right එන හතරෙන්නේ B හා C. අටවෙනි එක පරිගණක පරම්පරා සම්බන්ධයෙන් පහත සඳහන් කවරක් නිවැරදි වන්නේද? පරිගණක පරම්පරා සම්බන්ධයෙන් පහත සඳහන් කවරක් නිවැරදි වන්නේද? මොනවද නිවැරදි වෙන්නේ? එක අනුගලික පරිපත හඳුන්වා දෙන්න ලැබුවේ පළමුවන පරම්පරාවේදී. හරිද පුතේ? නෑ. පළවෙනි පරම්පරාවේ මොනවද හඳුන්වා දුන්නේ? වැකියුම් ටියුබ් එක. වැකියුම් ටියුබ් එක. දෙවෙනි පරම්පරාවේ ट्रांसिस्टर एक तुंगई परंपरावे एंड आईसी एक हतरवेनी परंपरावे माइक्रो प्रोसेसर एक දැන් माइक्रो प्रोसेसर කියලා නෙමෙයි කියන්නේ මෙන්න මෙහෙම වචනකුත් තියෙනවා ඔයාලට කිව්වොතින් VLSI කියන්නේ very large circuit තේරුණාද ඒ කියන්නේ මුලින්ම IC එක හදලා ඊට පස්සේ ඒක දියුණු කරලා තමයි VLSI එක පාවිච්චි කරන්නේ. පැහැදිලිද? පස්සේ පරම්පරාව ULSI. එහෙමත් කියෝ. තේරුණාද? හරි එහෙනම් මොකද මේකේ උත්තරය පුතේ? 1ද 2ද 3ද 4ද. දැන් මම මෙතන දීලා තියෙනවානේ. මොකද උත්තරය එනවා? 1 ගන්න පුළුවන්ද? 2 ගන්න පුළුවන්ද? පුළුවන්ද? පුළුවන්. එතකොට 3 ගන්න පුළුවන්ද? रिक्त काल पळवेनी परंपरा रिक्त काल सिंगल इंगेट वैक्यूम ट्यूब එතකොට පුතේ හතර ගන්න පුළුවන්ද ट्रांसिस्टर තුන්වෙනි परंपरा අම්මස් පුළුවන්ද බෑ නේ එහෙනම් මොකද උත්තරේ ඒක හරි නවවෙනි ප්‍රශ්නේ පහත සඳහන් සම්ප්‍රේෂණ මාධ්‍යයන් වලින් කවරක් නිවැරදි වන්නේද
දැන් මේ සැරේ විභාගෙදී අර ඇහිරිච්ච දැන් ඔක්කොම දාන්න. හේතුව ඒයි කියන්නේද? ඔයාලා 10 වසරේ ඉඳන්ම කොවිඩ් එකත් එක්ක ප්‍රශ්න ගොඩක නේද? ඔයාලට 11 වසරේ පාඩම් චුට්ටයි කරන්න පුළුවන්. හැබැයි ඔයාලා 10 වසරේ පාඩම් ටික ගොඩාක් කරුණා. ඒක නිසා වැඩිපුර 10 වසරෙන් අපිට ඉගාන පේපර් එකේ බලාපොරොත්තු වෙන්න පුළුවන්. පැහැදිලිද? වැඩිපුර 10 වසර දේවල් ඉරිගහන පේපර් එකේ තියෙන්න පුළුවන්. සම්ප්‍රේෂණ මාධ්‍යයන් ගත්තොත් දත්ත සම්ප්‍රේෂණ විධි තියෙනවා තුනක්. මොනවද මේ විධි තුන? එකක් තමයි සිම්ප්ලෙක්ස්. ඒ කියන්නේ මොකද්ද? ඒකපත්. සෙන්ඩර්ගෙන් රිසීවර්ට විතරයි යවන්නේ. නේද මුදේ? අනිත් එක තමයි half duplex. ඒ කියන්නේ අර්ධ ද්විපද. සෙන්ඩර්ගෙන් රිසීවර්ට යවනවා. එයා ඒකට ප්‍රතිචාරයක් දක්වනවා. නේද මුදේ? මොනවද වෝකි ටෝකි එක ඔය වගේ SMS නේද? අනිත් එක full duplex. full duplex කියන්නේ මොකද්ද? පූර්ණ ද්විපද. ඒ කියන්නේ live. දෙන්නම එක අවස්ථාවේ sender receiver දෙන්නම එකම අවස්ථාවේ මොනවද? දත්ත හෝමාරු කරන. පැහැදිලිද? එතකොට මේකේ අහලා තියෙන සම්ප්‍රේෂණ මාධ්‍යයන්. දත්ත සම්ප්‍රේෂණ මාධ්‍යයන් කීයක් තියෙද? දෙකක්. මොනවද? එකක් තමයි නියම මාධ්‍ය. අනිත් එක මොකද්ද? නියම නොවන මාධ්‍ය. නියම මාධ්‍ය කියුවෙන් පස්සේ වයර් එකක් සම්බන්ධ වෙනවා. වයර් වලට කීයක් තියෙද? තුනක්. මොනවද? coaxial wire එක, twisted pair එක, අනිත් එක fiber optic එක. මේ සතිය ඔන්ලයින් ක්ලාස් එකේදී කරා මගේ. coaxial කියන්නේ මොනවද? අර වාලයේ ගෙදර තියෙන අපි ගත්තොත් ලේසිම එක තමයි ටීවී එකේ ඇන්ටනාව නැත්නම් ඩිස්ක් එකත් එක්ක සම්බන්ධ වෙන සැටලයිට් එක. එතකොට twisted pair අර network cable එක router එක හම් වෙනනේ ඒක network. fiber optic කියන්නේ ඒක අපිට ගෙදර network එකට ගන්න බෑ. විශේෂයෙන්ම ලොකු බිල්ඩින් එකක් පාරවල නගර අතර ඒතකොට රටවල් අතර සම්බන්ධතාවය ඇති කරන්නේ ඔන්න ඔය ෆයිබර් ඔප්ටික් එක. පැහැදිලිද? right එහෙනම් මොකද මේකේ උත්තරේ? පළවෙනි එක විශාල දුරකට දත්ත සම්ප්‍රේෂණය සඳහා ප්‍රකාශ තන්ත්‍ර භාවිත කරයි. ප්‍රකාශ තන්ත්‍ර කියන්නේ ෆයිබර් ඔප්ටික්. හරිද ඒක? ඒක හරි. බලමු අපි අනිත් ඒවා එක සැරේ හරි උත්තරය වුණා කියලා ඉන්න එපා. ප්‍රශ්නේ තියෙන උත්තර හතරම කියවන්න. පැයත් එක්ක එකයි. අනිත් එක පළවෙනි පැය ගන්න පළවෙනි පේපර් එක හොඳේ. දැන් පේපර් දෙකම හම්බුනොත් බොහෝ විතරනේ. පැය තුනයි පේපර් දෙකම. එතකොට පළවෙනි පැයේ ඉවර කරගන්න පේපර්. නැත්තම් වෙන්නේ හදිස්සියේ හරි එකතු කරොත් පැය ඉවර කරලා මොකෝ වෙන්නේ? නෑ මම දෙවෙනි පේපර් එක කරේ කියලා කියන්න පුළුවන්ද? බෑ. ඒ නිසා මේ මෝඩ වැඩේ කරන්න එපා. අපේ ළමයි දේශියට ඉදිරියන ප්‍රශ්නේ තමයි තෝරගන්න try කරන්නේ. ඒ වගේ මුලින්ම ඉරි ගහන එක. ඉරි ගහන එකෙන් 36ක් ගන්නවා කියලා මම හිතා ගන්න. 36ම තමයි. 36 38 ඉන්නෝ. 40ම ගන්න. ඕ මම දන්න මෙතන 40 ගන්න කට්ටිය. ඕ බැලුවේ අනිවාර්යයෙන්ම ඔයාලට 40 ගන්න පුළුවන් පුතේ වගේ කියනවා. බලන්න පොඩි දුන්නේ කියලා. අපේ සතිය අවශ්‍යදී මේක ඉපදේ කොලා මාරු වෙච්චි මට කිඹුන් යයි අමාර අපේ අම්මටත් ඒක. ඒක කියන්නේ ඒවත් බලාගන්න බෑ. හරි එතකොට මොකද්ද? දෙවෙනි එක මොකද්ද? ප්‍රකාශ තන්තු වලට සාපේක්ෂව ඇම්බර් යුගල කේබල් වඩා වේගවත්. හරිද ඒක? ඇම්බර් යුගල කියන්නේ මොනවද? twisted pair network cable. ඒක වේගවත් දරකට වැඩිය නැහැ. ඒක වේගවත් නැහැ. වේගවත්ම ප්‍රකාශ තන්තු. ඊළඟ එක සමාක්ෂක කේබල් වර්තමානයේ බහුලව පරිගණක ජාල සඳහා භාවිත වේ. සමාක්ෂක කියන්නේ මොනවද? coaxial. coaxial පාවිච්චි කරනවද? නෑ. ඒකත් ගන්න බෑ. අදෝරක්ත කිරණ ඕනෑම බාධකයක් කරා ගමන් කරනවා. ඇත්තද? නෑ. දැන් උදාහරණයක් ටීවී එකයි රිමෝට් එකයි. පොතක් තියාගෙන මේ මැන්නුවත් පදිනවේ නෑ. එහෙනම් මොකද උත්තරේ? පළවෙනි එක. right. දානි ප්‍රශ්නේ ආයතනයකට පැරණි සම්ප්‍රදායික පද්ධතිය ඉවත් කර නව පද්ධතියක් ගොඩනැගීමේදී භාවිතා කළ හැකි ශිල්ප ක්‍රම වන්නේ ඒ කියන්නේ පුතේ දැන් තියෙන මැනුවල් සිස්ටම් එක අයින් කරලා කම්පියුටර් සිස්ටම් එක නේ අද අවශ්‍යතාවය ඒකනේ එහෙනම් මොකද්ද ඒ නිරීක්ෂණය ඒක හරිද පුතේ නිරීක්ෂණය කරන්න ඕනද ඔව් නිරීක්ෂණයක් කරන්න ඕන මතකයි මම කිව්වා ඉස්කෝලේ අර ෆින්ගර්ප්‍රින්ට් එක අයින් කරන එක දෙවෙනි එක සම්මුඛ පරීක්ෂණ හරිද ඒකත් හරි තුන්වෙනි එක මූලාදර්ශ හරිද
ඒකක් හරි. එහෙනම් මොකද උත්තරේ? A B C සියල්ලම. E මෙන්න මේක හරි වැදගත්. මෙන්න මේ ප්‍රශ්නේත් හරි වැදගත්. හරිද? ASCII codes. මේ ලියන පේපර් එකේ තියෙන පුතේ අනිවාර්යෙන් ASCII code ප්‍රශ්නය. ලියන එකක් තියෙනවා. ඉරි ගහන එකක් තියෙනවා ලියන එකක් තියෙනවා. ASCII code එකක් දීලා තියෙනවා. E සඳහා ASCII code එක 69. ලංකාවේ ජනප්‍රියතම ඉලක්කම් දෙක තමයි 69. ඔව් 69 වේ නම් C වලට අදාළ උත්තරේ. කොහොමද C ගන්න අපි මුලින්ම 69 නේ D ලියාගත්තා ඊට පස්සේ C. ඇල්ෆබෙට් එක ගන්නත් තේරුම් ගන්න දෙයක් නේද? එහෙනම් පුතේ D වලගේ කීයේ 68යි. C වලගේ කීයේ 67යි. දැන් 67 දෙන්නේ 67 මොකෝ කරන්නේ? දෙකේ පාදයට හරවමු. කියන උත්තරේ 6ට දෙකේ 3යි 4 දෙකේ 3යි එකක් ඉතුරු. 33ට 16යි ඉතුරු වෙයි. පුතේ 16ට 8යි ඉතුරු වෙයි. 8ට කීයද? 4යි ඉතුරු වෙයි. 4ට 2යි ඉතුරු වෙයි. 2ට 2ේම 1යි ඉතුරු වෙයි. උත්තරේ කීයද? 1යි බිංදු 2යි 4. 1යි. බිට් 7 හරියද කියලා බලන්න. ඇයි ඒ ASCII code එකක් පෙන්නන්නේ බිට් 7කින්. EBCD IC එකක් පෙන්නන්නේ බිට් කීයකින්? 8කින්. හරිද? ඒකම මතක තියාගන්න. EBCD IC එකක් පෙන්නන්නේ බිට් 8කින්. මේක බිට් 7කින්. හරි උත්තරේ නේද? කීයේ උත්තරේ? 4 නේද? right. 12 වෙනි ප්‍රශ්නේ දැනට පවතින ගොනු අකාදැමීමකින් තොරව දෘಢතටියක භාවිතයට ගත හැකි ඉඩ අවකාශය වර්ධනය කර ගැනීමට පහත කුමන ක්‍රියාවලියක් අනුගමනය කළ හැකිද? ඒ කියන්නේ දැනට තියෙන හાર્ඩ් ඩිස්ක් එකේ තියෙන දත්ත අකාදැමීමකින් තොරව. ඒ කියන්නේ දත්ත වෙනස් කරන්න නැතුව. අහනවා ඉඩ වැඩි කරගන්න. හાર્ඩ් ඩිස්ක් එකේ ඉඩ කොහොමද වැඩි කරගන්නේ? ඔතින පොඩි සම්පින්ඩනේ කම්ප්‍රෙස් කරොත්. කම්ප්‍රෙස් කරොත් මතකයේ අඩු වෙනවද? අඩු වෙනවා. කාටද? කම්ප්‍රෙස් කරොත් අනිවාර්යයෙන් අඩු වෙනවා. අයියේ සාමාන්‍යයෙන් 1GB විතර තියෙන එකක් සිප් කරොත් අපි කියන්නේ සිප් කරනවා. ගොඩක් අඩු වෙනවනේ. ඒකේ හරි බලන්න එකක් දැන් උත්තරේ ගන්න පුළුවන්. ඒක දෘಢතටිය හැදෙන සෞඛ්‍යය. ඒක ෆෝමැට් කරොත්. ෆෝමැට් කරොත් ඉඩ වැඩි වෙනවා. මේක තියෙන தත්ත ටිකව තියෙනවද? නෑ. එහෙනම් උත්තරේ ගන්න බෑ. දෘಢතටිය බෙදීම මාර්ෂන් කරන්න. එහෙම පුළුවන්ද? ඒකෝට ඉඩ වැඩි වෙනව නෑ. ඉඩ වැඩි වීමක් වෙන්නේ නෑ. ඊළඟ එක දෘಢතටියේ අවශ්‍ය කොණු සැනලි දාවකයකට පිටපත් කරගන්න. හරිද? වඩාගෙන පෙළ උත්තරේ 1/4. 1/4. මේ වගේ උත්තරයක් ආවොත් 1/4. යවුන්ගේ පේපර් එක ඕවර් කරලා මතකයිනේ? ඒකෙත් තිබ්බනේ ඕවර් ප්‍රශ්න වගේ. මතකයිනේ? එතකොට මම අහන්නේ මේක මොකක්ද උත්තරේ? වඩාත්ම ගැලපෙන්නේ පුතේ මම නම් ගන්න 1. කම්ප්‍රෙස්. ඇයි ඒ? කම්ප්‍රෙස් එක තමයි කිසිම ෆයිල් එකක ඩැමේජ් එකක් නොකර ෆයිල් අඩු කිරීමකින් තොරව දත්ත අඩු කර ගන්න පුළුවන්. දෙන්නේ එක කොපි කර ගන්න එක සරලකම යන්නේ. ඒක වැඩක් නේ. හරි. කමන්නේ අපරට ඒකට උත්තරේ අපු දෙමු. හැබැයි වඩා ගැලපෙන්නේ එක කියලා මතක තියාගන්න. හරි 13 වදන් සැකසුම් මුදුකාංගයක ඇලවීම සහ මුද්‍රණය අලවනවට ඉංග්‍රීසියෙන් කියන්නේ පේස්ට් කරනවා. මුද්‍රණය print කරනවා. මොකද උත්තරේ? පේස්ට් කරන ෂෝට්කට් කී එක control V. එතකොට මොනවද print කරන ෂෝට්කට් කී එක control P. උත්තරේ දෙක. right මෙන්න මේක වලට ග්‍රාෆික මුදුකාංග මගේ අතින් කෙලිච්ච ඒවි පාඩම ලකුණු 4යි විභාගෙදී 4 වග කියන 4යි ඊට වඩා ආවොත් කියන කෝසල තුන 4 නෙවෙයි 15ක් තියෙනවා 15ක් ආවොත් මම පන්ති කරන්නේ ඒ රෙකෝඩින් නෝ 15ක් එන්නේ ආවොත් කොහොමද හරි ආවත් රෙඩි මෙන්න ප්‍රශ්න ටික තියෙනවා පළවෙනි එක ග්‍රාෆික මුදුකාංග මෙවලන් සම්බන්ධයෙන් පහත නිවරද පුතේ මේ මූව් කියන ටූල් එකෙන් මොකද කරන්නේ මූව් වචනෙන් කියත
අරගෙන යන්න. දැන් මෙතන තියෙන ෆොටෝ එක මූව් කරන්න පුළුවන්. පැහැදිලිද? හරි දෙවෙනි එක ප්‍රී කියන්නේ මොකක්ද? ප්‍රී ටූල් එක කියන්නේ අපි ඔක සිලෙක්ට් ටූල් එකක් කියලා කියනවා. මේක ඔක කොරල්ඩෝරම් ප්‍රී කියලා කියන්නේ ප්‍රී ටූල් එක. හරි ඊළඟ එක ක්ලෝන් කරනවා කියන්නේ මොකක්ද? ක්ලෝන් එකක්. එහෙනම් මොකක්ද උත්තරේ? ඒ එක තේරීමේ එකයි තියෙන මොකටද? ප්‍රී එකට. එතකොට දෙක වර්ණ ගැන්වීමේ මෙවල. එන්න. ක්ලෝන්. ඊට පස්සේ පරිමිතිය වෙනස් කිරීමේ මෙවල. මේ වැරදි නේද කියන්නේ? සිලෙක්ට් ටූල් එකෙන් නෝ. තේරීමේ මෙවල වර්ණ ගැන්වීමේ මෙවල පරිමිතිය වෙනස් කිරීමේ මෙවල. එතකොට පරිමිතිය වෙනස් කරන්න මොකද පාවිච්චි කරන්නේ මේකේ? පරිමිතිය වෙනස් කරන්න මේකේම ටූල් එකක් නෑ. ඒ ප්‍රශ්නේ එහෙම කියන්නේ. ඒ ප්‍රශ්නෙට ප්‍රශ්නයක් තියෙනවා. ඒකට වෙන වචන ටිකක් දාගන්න. 15 සමාපන මෘදුකාංග සම්බන්ධයෙන් පහත සඳහන් කවරක් නිවැරදි වන්නේ? සමාපන මෘදුකාංගයක ගොනුනාමය වන්නේ PPTX ලු. ඒක හරියද? ඒක හරිය. කියවුත්තේ ලියන පේපර් එකේ අහලා තිබ්බ මතකේ? ලියන පේපර් එකේ පළවෙනි ප්‍රශ්නේ අහලා තිබ්බා. සමාපන මෘදුකාංගයක ගොනුනාමය මොකක්ද කියන්නේ? දෙක B1 සමාපන කතාවකට ශ්‍රව්‍ය පටිගත කිරීම ඇතුළත් කර හැකියි. පුළුවන්ද? ඔඩියෝ ක්ලිප් එකක් දාන්න පුළුවන්ද? පුළුවන්. කදා දැකුම් දැක්වීමේදී ආගතුනේ දීමෙන් දැකුම රතු වර්ණය කරගත හැක. පුළුවන්ද? බෑ. B අකුරට හැකි බ්ලැක් කරන්න. W අකුරට පුළුවන් සුදු කරන්න. N අකුරට පුළුවන් ඊළඟ ස්ලයිඩ් එකට යන්න. P අකුරට පුළුවන් ආපස්සට යන්න. නේද පුතේ? ඔය ටිකනේ පාවිච්චි කරේ. එහෙනම් මොකද මේකේ හරි? A හා B පමණ උත්තර ඒක. 16 වෙනි ප්‍රශ්නේ. ඉලෙක්ට්‍රෝනික සමර්පණයක් සඳහා නවකදාවක් ඇතුළත් කිරීමට භාවිත කරන යතුරු සංයෝජනය මොකද උත්තරේ? කන්ට්‍රෝල් M1 N නෙවෙයි M1. 17 පැතුම් පතක කෝෂ පරාසය ලෙස A2 සිට C5 ඔන්න මතක නැත්තම් ලිව්වා A B C ඔන්න කෝෂ ටික ඇඳලා 1 2 3 4 5 ඔන්න තියෙන්නේ 4 5 දැන් මේක පරාසය අහනවා මෙන්න මෙතන තියෙන්නේ මොකද්ද A2 මෙන්න A2 ඉඳන් කොතනද යන්නේ C5 මෙන්න C5 එහෙනම් අයිති වෙන්නේ මෙන්න මේ ටික මේ ටික අයිති වෙන්නේ කීයක් තියෙනද පුතේ 1 2 3යි 1 2 3යි 4යි කීයක් තියෙද 12ක් තියෙනවා පැහැදිලිද 12ක් තියෙනවා තමන්ට ගැටලුවක් තියෙනම් මේ විදිහට දින්න වරදින්නේ නැහැ පැහැදිලිද තේරුණාද හරි ඊළඟ ප්‍රශ්නේ 18 වදන් සැකසුම් හා ඉලෙක්ට්‍රෝනික සමර්පණය යන මෘදුකාංග දෙකෙහිම පොදු ගුණාංගයක් නොවන්නේ එක පේලියතර පරතරය වෙනස් කිරීම ඒක පොදු ගුණාංගයක්ද? ඔව් ඒ දෙකේම කරන්න පුළුවන්. දෙක තැපැල් මුසුව පොදුයිද? නෑ වර්ඩ් වල විතරයි නේද? තුන සෙවීම හා ප්‍රතිස්ථාපනය ඒ කියන්නේ find and replace find කරන එකේ shortcut key එක control එකයි F එක replace කරන එක control එකයි H එක පැහැදිලිද? හරි ඊළඟ එක අක්ෂර වින්‍යාසය දෙකේම පුළුවන් නේද? එහෙනම් මොකක්ද උත්තරේ? 1 නෙවෙයි 2 තැපැල් මුසු හරි 19 ඕකත් හයිලයිට් කරගන්න අනිවාර්යෙන් තියෙන පේපර් එකේ ඔය ප්‍රශ්න තියෙනවා අනිත් ඒවත් තියෙනවද මේකේ අහන අනුපිළිවෙල මොකද්ද මේ පළවෙනි එක මොකද්ද normal view එක පළවෙනි එක normal view එක දෙවෙනි එක පුතේ මොකද්ද outline view එක තුන්වෙනි එක slide shorter view එක උත්තරේ තුන
විස්ස පාද සඳහන් වගන්තිය තුලින් කවරක් සත්‍ය වන්නේද? ඒ පරිගණකයක් තුල දත්තහා උපදේශ ආචරණය වී ඇත්තේ ද්විමය ආකාරයෙන්. හරිද මුදේ? හරිද? කබඩා වෙලා තියෙන ද්විමය ආකාරයෙන්ද? ඔව්. කබඩා වෙලා තියෙන ද්විමය ආකාරය. 945 අෂ්ටක සහ ෂඩ්දශමයේ සංඛ්‍යා දෙකටම වළංගු වේ. පුරුවන්ද? බෑ අෂ්ටක වලට අයිති නෑ නේ පුතේ. 900 මතකයි ඉස්සරේ පේපර් එකක් තිබ්බනේ. right ඊළඟ එක 412 අටේ පාද. තුල්‍ය වන්නේ මෙන්න මේකටලු. 412 අටේ පාද. අටේ පාදෙන් තියෙන්නේ මේක දෙක නම කොහොමද? ඔන්න දෙක කියන්නේ කීයද? 0.1 එක කියන්නේ 0.01 හතර කියන්නේ 1.3 හරිද උත්තරය ඔය හරිද හරි එහෙනම් මොකද මේකේ හරි A හා C පමණ උත්තරේ 3 21 වකුවක් තියෙන නේද පියස්සල මොකද මේ වකු දෙක එකක් තමයි ස්ටුඩන්ට් ටේබල් එක අනිත් එක ලයිබ්‍රරි ටේබල් එක ස්ටුඩන්ට් ඔගේ ෆීල්ඩ් කීයක් තියෙනද field key තියෙන තුනයි මොනවද ඒ තුන index number name age record key තියෙන එකේ record තුනයි නේද පුතේ අපි යනවා library table වලට ඒකේ field key තියෙන ඒකේ තුනක් තියෙන record key තියෙන ඒකේ පහක් තියෙන එතකොට student වගේ ප්‍රාථමික අතුර මොකද්ද index number දැන් බලන්න ප්‍රශ්න වල උත්තර number ඊට පස්සේ library table එකේ ප්‍රාථමික තුන book ID පළවෙනි ප්‍රශ්නේ ඉහත වකුවලට අදාළ ප්‍රාථමික අතුරක් වන්නේ මොකද උත්තරේ index number උත්තරේ දෙක student table හා library table අතර පවතින සම්බන්ධය මොකක්ද කියලා අහනවා මොකද්ද ඒක සම්බන්ධයක්ද නෑ ඇයි එහෙම කියන්නේ දෙකේම සමාන ඒවා තියද නෑ පුතේ ඒක බහු සම්බන්ධයක්ද ඒක බහුද එතන book ID එක ශිෂ්‍යයාට තියෙන්නේ එක ළමයාටද නෑ පුතේ උත්තරේ තියෙන්නේ බහු සම්බන්ධය තුන බහු සම්බන්ධය ඒ කියන්නේ එක පොතකට එක ළමයාද ඉන්නේ අපි එහෙම ගමු මේක තියෙන පොතක් නේද එක පොතකට එක ළමයාද ඉන්නේ නෑ ළමයි ගොඩක් ඉන්නෝනේ එතකොට ළමයින්ට හම්බ වෙන්නේ එක පොතයිද නෑ පොත් කොට දෙපැත්තම ගොඩ ඉන්නෝ ඒක නිසා බහු සම්බන්ධයක් තියෙනවා දැන් මමයි ඔයගොල්ලයි අතර තියෙන්නේ මොකද්ද ඒක බහු පෙරවල ළමයි ගොඩයි ඔයගොල්ලන්ට මේ සුපිරිවයි ජීවිත වන්දන නෝ එතකොට 22 තුන්වෙනි ප්‍රශ්නේ ඉහත වගුවලට අදාළ ආගන්තුක යතුරක් වන්නේ මේකේ ආගන්තුක යතුර නෑ පුතේ ඒක වැරදි ඒ නිදිමතේ කියපු ප්‍රශ්නේ ඒ වැරදි ලඝු දන්න උත්තර නෑ 27 වගු කිහිපයක් එකිනෙකට සම්බන්ධ කිරීමේදී උපයෝගී කරගන්නා යතුරු මොනවාද ප්‍රාථමික යතුරු ආගන්තුක යතුරු ප්‍රාථමික යතුරක් ආගන්තුක යතුරක් ප්‍රාථමික යතුරක් සංයුක්ත යතුරක් මොකද්ද ගන්නෙ ප්‍රාථමික යතුරු දෙකක්ද ආගන්තුක යතුරු දෙකක්ද ප්‍රාථමික යතුරක් ආගන්තුක යතුරක්ද ඇයි තුන්වෙනි උත්තරේ අපේ මේකේ ඕන එකක් ගන්න පුළුවන් ඕන එක ලකුණු දෙන්න පුළුවන් 25 වෙනි ප්‍රශ්නේ පාරිගණක මෙහෙයුම් පද්ධතියක කාර්යයන් පිළිබඳව පහත ප්‍රකාශ සලකා වැරදි වගන්තිය යන්නේ හරියක නෙවෙයි වැරදි එක පළවෙනි එක පරිගණකයේ ක්‍රියාත්මකව පවතින කාලය ගණනය කිරීම කාල කළමනාකරණය හරිද ඒක වැරදි එක නේද දෙවෙනි එක පරිගණකය තුල ක්‍රියාත්මක වෙමින් පවතින වැඩසටහන් කිහිපයක් පරිගණකයක
සකසනේ එකවර භාවිතා කිරීමට අවස්ථාව ලබා දීම ක්‍රියායන කළමනාකරණය. ඒක හරි පුතේ. ක්‍රියායන කළමනාකරණයක් කියන්නේ එක වෙලාවෙ වැඩසටහන් කීපයක් යනවනම් මතකය බෙදලා දෙන්නේ. තේරුණාද පුතේ? right තුන්වෙනි එක. එකවර උපාංග කීපයක් සමග සම්බන්ධ වෙමින් ඒවා සමග සම්බන්ධතා පවත්වාගෙන යාමට හැකියවීම උපාංග කළමනාකරණය. හරිද පුතේ? ඔව් උපාංග වලත් එක්ක සම්බන්ධතාවය. හතර පරිගණකයේ තුල ගොනු නිර්මාණය පිටපත් කිරීම, නම් වෙනස් කිරීම, මකා දැමීම, වැනි කාර්යයන් සිදු කිරීමට පවතින හැකියාව මෙහෙයුම් පද්ධතියේ ගොනු කළමනාකරණය. හරිද ඒක? හරි. එහෙනම් මොකද උත්තරේ? 1 පළවෙනි. ඊළඟ ප්‍රශ්නය අහලා තියෙනවා 16 GB තුල අඩංගු පිටු ගණන. ඔන්න හොඳ ප්‍රශ්නයක්. විභාගෙදී එන්න පුළුවන් ප්‍රශ්නයක් GB 16ක්. GB 16ක්. මේක ලේසිම ක්‍රමයක් තියෙනවා. හැබැයි මේකේ උත්තරේ නැහැ. වෙනස් කරලා උත්තරේ තියෙන්නේ. අපි 16 ගන්න වෙනවා. 16 කියන දෙකේ කීවෙනි බලයද? දෙකේ කීයද? 16 කියන්නේ 4. දෙකේ 4. ඔන්න දෙකේ 4 ලියාගත්තා. GB හදන්නේ කොහොමද පුතේ? GB තියෙනවා. MB GB වල පස්සේ MB නේ. MB තියෙනවා. ඊට පස්සේ KB තියෙනවා. ඊට පස්සේ byte තියෙනවා. කොහොමද තියෙන්නේ? එතකොට මේ byte කීයද KB වෙන්නේ? 1024. KB කීයද MB වෙන්නේ? 1024. MB කොහොමද GB වෙන්නේ? 1024. 1024 කියන්නේ දෙකේ කීවෙනි බලයද? දෙකේ කීයද 1024? දෙකේ 10යි. මෙතනත් දෙකේ 10යි. දෙකේ 10යි. දැන් මේක ගුණිතයන්නේ තියන්නේ. එතකොට දැන් අපිට තියෙන්නේ 16 GB නේ. එතකොට මෙතන දර්ශක ගුණ කරද්දී මොකෝ වෙන්නේ? දර්ශක ගුණ කරද්දී එකතු වෙනවා. මෙතන තියෙන්නේ දෙකේ 10 දෙකේ 10 දෙකේ 10. පැහැදිලිද? දෙකේ කීයක් එනවද එතකොට? බිට් එක ගන්නකො. බිට් එක ගන්නකො. දෙකේ 3. එතකොට මෙතන උත්තරයක් තියෙද? තියෙද? තියෙන උත්තරේ. හොඳයි ඕනයි. දැන් මෙතන මම පයිප් වලට එකක් විතරයිනේ සාමාන්‍යයෙන් වැඩිපුර ගන්නේ පයිප් වල. ඒතකොට දැන් බිට් වලට තෝරන්නේ පුතේ බිට් කීයක්ද බයිට් එකක් වෙන්නේ? බිට් කීයක් බයිට් එකක් වෙන්නේ? 8යි. බිට් 8යි කියන්නේ කීයද? දෙකේ කීයද? 3. බලන්න මේක ලියාගත්තා නම් විභාගයේ ඔයගොල්ලෝ පේපර් එකේ කිසි ප්‍රශ්නයක් නැහැ උත්තරේ නිකම්ම ගන්න පුළුවන්. නේද පුතේ? එහෙනම් මොකක්ද උත්තරේ? ඇත්තටම bit price ගත්තොත් දෙකේ බලයක් විතර ගත්තොත් මෙතන එන්නේ 16 GB නේ. ඒ කියන්නේ කීයද? 1 GB එකක් හදන්න bit කීයක් ඕනද? 10යි 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 3යි 33ක් ඕන. නේද පුතේ? 1 GB එකක් හදන්න. එතකොට අතන 4යි. දෙකේ 16 කියන්නේ 4නේ. ඒ කියන්නේ කීයේ? 37ක් ඕන. දැන් 37 උත්තරයක් තියෙයි. මොකද හරි උත්තරේ නම්? මොකද හරි උත්තරේ? 4 16 වැඩි කිරීම 2 33. 16 වැඩි කිරීම 2 33. ඔයාලට ගැටලුවක් තියෙනවා මේක මතක තියාගන්න මේක නෝට් කරගන්න. හරිද? මේ වගේ ප්‍රශ්නයක් එනවා විභාගෙ. ඊ ගාන පේපර් එකේ තියෙනවා. මේක උසස් පෙළ මට්ටමේ ප්‍රශ්නයක්. මේක එනවා සාමාන්‍ය. 27 වෙබ් පිටුවකට අධිසන්දායකයක් ඇතුළත් කිරීම සඳහා වඩා සුදුසු ක්‍රමය. අධිසන්දායකයක් කියන්නේ ලින්ක් එකක්. ඒ කියන්නේ එතන කොහේ හරි ක්ලික් කරලා පස්සේ වෙන කොහෙට හරි යන්න ඕන. පළවෙනි එක http://www.moe.gov.lk. ඒක හරියන්නේ පළවෙනි එක හරියද? හරි නේද? දෙවෙනි එක හරියද? දෙවෙනි එක හරියද? නෑ වැරදි. තුන්වෙනි එක හරියද? වැරදි. හතර හරියද? වැරදි. HRC තියෙන්නේ. උත්තරේ 1. හරිද? ඒක ඩ්‍රෝ කරගන්න පාඩු කාලා උත්තරේ 1. 28
තොරතුරු හා සංවේදන තාක්ෂණය සම්බන්ධ සෞඛ්‍ය ගැටලු ඔන්න පුතේ තවත් පාඩමක්. මම ඔයාලට පන්තියේදී කිව්වා ඔය පාඩමක් ෂෝක් කියලා බේසයි නේ මතකයිනේ. එතකොට සෞඛ්‍ය ගැටලුවක් අතරින් සාවර්ත්‍ය වැරදි එක අහන්න. එක පරිගණකය භාවිතා කිරීමේදී පාද පොළවේ ස්පර්ශව පොළවේ ලම්පකව තබාගත යුතුයි. හරි. එතකොට ඒක අපි හිතමු ඒක හරියි කියලා. දෙවෙනි එක පරිගණක දෘෂ්ටි සහලක්ෂණය යනු වැඩි වේලාවක් පරිගණකය තිරයේ මත බලා සිටීම හේතුවෙන් ඇසේ ඇතිවන ආබාධය. හරිද මිතේ? ඇසේ ඇතිවන ආබාධයද? ඕනේ. ඒක හරිනේ. right ඊළඟ එක කපාල දෝලා සහලක්ෂණය යනු මුසිකය හා යතුරු පුවරුව වැරදි ආකාරයෙන් භාවිතා කිරීම හේතුවෙන් අතේ සිට උරහිසතේ ඇඟිලි දක්වා ඇතිවන වේදනාවයි. හරිද ඒක? ඒක හරිනේ? ඒකත් හරි. නිවැරදි ඉරියව් පවත්වා ගැනීම තුළින් බොහෝ ගැටලු අවම කරගත හැකියි. හරි. එහෙනම් වැරදි උත්තරේ මොකක්ද? එක දෙක තුන හරි මම හතර හරිද? ඇයි හතර හරිද? හතර තුන හරිද? ඇයි අපේ එකක් නෙවෙයිද? ඒක මොකද පාවිච්චි කරන්නේ කපාලක? කොහෙද? කපාලස්වා කොහොමද උන්නේ ඉපරි කියන්නේ? තුන තමයි යෝ. හරිය. පහත කුමන වගන්තිය සත්‍ය වේද? සේවන පරම්පරාවේ පරිගණක අතුරු මුහුණක් සහිත මෙහෙයුම් පද්ධතියකින් ආරම්භ විය. ඒක හරියට පුතේ. අතුරු මුහුණ සහිත මෙහෙයුම් පද්ධතියක් ආරම්භ වුණේ. හරි. අත්අකුරු හඳුනා ගැනීමේ තාක්ෂණය හතරවන පරම්පරාවේ දෙකේ ලක්ෂණයකි. නෑ පස්වෙනි පරම්පරාවේ නේද? ඊළඟ එක SMP භාෂාව දෙවනි පරම්පරාවේ පරිගණකවල භාවිත කර ඇත. SMP භාෂාව දෙවනි පරම්පරාවේ පාවිච්චි කරේ. SMP භාෂාව පළවෙනි පරම්පරාවේ නම් SMP භාෂාව තිබ්බා. මැෂින් ලැන්ග්වේජ් එකට SMP භාෂාව කියන්නේ. ඊට පස්සේ හතර දෙවන පරම්පරාවේ පරිගණකවල අතුරු මුහුණක් සහිත මෘදුකාංග භාවිත කොට ඇත. එය මොකද සත්‍ය? එක ඊළඟ එක 30 වෙනි ප්‍රශ්නේ නිමල් විසින් පැස්කල් පරිගණක භාෂාව භාවිත කරමින් පරිගණක වැඩසටහනක් නිර්මාණය කිරීමට අදහස් කොට ඇත. ඔහුට එම වැඩසටහනේ පුද්ගලයෙකුගේ නමක් හා එම පුද්ගලයා අපද සාමාන්‍ය පෙළ විභාගයේදී ඉංග්‍රීසි සඳහා ලබා ගන්නා සාමාර්ථ්‍ය පිළිබඳ ගබඩා කිරීමට විචල්‍යයන් නිර්මාණය කර යුතුයි. දැන් මොනවද මේ ගබඩා කරන්න ඕන පුතේ? පරිගණක වැඩසටහනක් නිර්මාණය කරන්න ඕන නමයි එයාගේ ඉංග්‍රීසි විෂයට ගන්න ලකුණු සාමාර්ථ්‍ය A1ද B1ද C1. එහෙනම් මොකද උත්තරේ? නම ගබඩා කරන්න පාවිච්චි කරන්නේ ස්ට්‍රින්ග් එක. එතකොට පුතේ මේ මොකද්ද ග්‍රේඩ් එක සාමාර්ථ්‍ය ගබඩා කරන්නේ ඡායකත් හරි ස්පින් එකක් හරි දෙකම ලකුණු හම්බ වෙනවා. ඒ කියන්නේ 1යි 4යි දෙකෙන් ඕනම එකක් ලකුණු හම්බ වෙනවා. පැහැදිලිද? දැන් අපිට කිව්වොත් සාමාර්ථයක් කියුවාන් පස්සේ A නෙවෙයි ඩිස්ටින්ක්ෂන් කියලා සාමාර්ථයක් කිව්වොත් අපිට මේ ඡායකත් දාන්න බෑ නේ? හරි 31 පැස්කල් ක්‍රමයක භාවිතා කරමින් සැකසූ කේට වැඩසටහනක් පහත දක්වා ඇත. පුතේ මෙන්න වැදගත් ප්‍රශ්නයක් පැස්කල් වල වැඩසටහන යන විදිය. මෙන්න බලන්න පළවෙනි එක ප්‍රෝග්‍රෑම් එකේ නම තියලා තියෙනවා ඉන්පුට් අවුට්පුට්. නේද? ඒක අනිවාර්යයි. ඊට පස්සේ වේරියබල් හදලා තියෙනවා x කියලා හේතුයි මොකද්ද? sum කියලා හේතු. එතකොට පුතේ x ගේ ටයිප් එක ඉන්ටිජර් sum ගේ ටයිප් එක ඉන්ටිජර්. ඉන්ටිජර් කියන්නේ මොකද තත්ත්වවල පූර්ණ සංඛ්‍යා විතර. නේද පුතේ? ඒ කියන්නේ 1.5 ගබඩා ගන්නවද? නැහැ. පූර්ණ සංඛ්‍යා විතරයි ගබඩා වෙන්නේ.
එතකොට පටන් ගන්න කියලා තියෙන begin x ගේ 50යි. අපි x එක x කියලා එකක් ඇදුවනේ. x ගේ කීයද? x ගේ ආරම්භයේදී 50යි. ඒක වෙනස් වෙනවා. තේරුණාද? x ගේ ආරම්භයේදී 50යි වෙනස් වෙනවා. අපි ඒකට කියනවා const එකක් නියතයක් කියලා. තේරුණාද පුතේ? පටන් ගනිත් ස්ථාවරකයක් තියෙනවා. ටික වෙලාවකින් ඒක වෙනස් වෙනවා. සම් සමානයි බිඳුවයි. සම් ගේ බිඳුව. if x ගේ 100 හෝ ඊට අඩු නම් සම් සමානයි සම් ධන x x සමානයි x ධන 10. right ආරම්භයේදී කීයද පුතේ? මෙන්න ඉන්නවා x මෙන්න ඉන්නවා සම්. අපි බලමු පළවෙනි අවස්ථාව x ගේ කීයද? 50යි. සම් ගේ කීයද? බිඳුව. පැහැදිලිද? ඊට පස්සේ අහනවා x ගේ 100ට අඩුයිද? x ගේ 100ට අඩුයිද? ඔව්. එහෙනම් සම් සමානයි සම් ධන x. ඒ කියන්නේ මෙයා එකතු කරනෝ නේද? දැන් මෙතන කීයදගේ? 50. print කරන්න ඕන 50. right එකෙන් තියෙන සම් නේද? ඒකේ ඔන්න මුලින්ම print කරනවා 50. අපි හිතමු. ඊට පස්සේ ඒක ආයිමත් යනෝනේ. ආයිමත් යනවා. ආයිමත් යති කියනවා x සමානයි x ධන 10. 50ට 10ක් එකතු වෙනවා. දැන් x ගේ කීයේ? 60යි. මෙතන දියත් 60යි. එවර පළලෙහාට යන x ගේ 60යි. සම් ගේ 50යිනේ. 50ට කීයක් එකතු කරන්න තියෙන්නේ? සම් සමානයි සම් ධන x. ඒ කියන්නේ 60 ධන 50. කීයද උත්තරේ? 110යි. ඔන්න print වෙනවා 110යි. තේරුණාද පුතේ? පැහැදිලිද? පැහැදිලිද? තේරෙන්නේ නැත්නම් අහන්න. තේරෙන්නේ නැත්නම් අහන්න. ඊට පස්සේ ආයමත් කියලා දෙනවා x සමානයි x ධන 10. දැන් x ගේ වැඩි 70. නේද පුතේ? 70 මොකෝ වෙන්නේ? මේ දෙන්නේ එකතු වෙනවා මෙතනදී 170 වෙනවා. එහෙමයි තියන්නේ. තාම 100 උන්නේ නැහැනේ. 100 වෙනකම්ම මේක යන්න ඕනේ. ඊට පස්සේ තව 10ක් එකතු වෙනවා 80යි. 80යි 170ට එකතු වෙන්න ඕන කවුද? 70ක් 140යි. එතකොට 170 print වුණා 240 print වුණා. මට ඉතින් ගණන් බෑනේ. 240. ඊට පස්සේ මොකද වෙන්නේ? තව 10ක් එකතු වෙනවා 90යි 240 80 කීයේ? 320යි. ඔන්න 320 print වෙනවා. ඔන්න තව 10ක් එකතු වෙනවා 100යි 100යි එකතු වෙනවා 410යි 410යි. යනවද එතනින් එයාට? යනවද? නෑ. ඇයි ඒ? 100 හෝ ඊට වැඩිද? ඊට අඩුයිද? 100 වෙනකම් වෙනවා 100ත් අයිති. කීපාරක් වන්න වෙලාද මේක? 1යි 2යි 3යි 4යි 5යි 6 සැරේ. දැන් මේ තියෙන්නේ මොකද්ද? මේ තියෙන්නේ කීයද? කීපාරක් වන්න වෙනවද කියලා. ආන්න මේක දෝෂ පේලි ගණන. පේලි කීයක් දෝෂ? පළවෙනි පේලිය හරියද? පළවෙනි පේලිය හරියද? අපි පේලියෙන් පේලි කරන පළවෙනි පේලිය හරියද? වැරදි. ඇයි ඒ? ඇයි ඒ? මේ බලන්න program example input output semicolon එකෙන් ඕන තැන colon mark එකක් තියෙනවා. හරි. දෙවෙනි පේලිය හරියද උන්ට? දෙවෙනි පේලිය හරියද? ඇයි නැත්තේ? මෙතන colon mark එකෙන් ඕන තැන sorry අතන්නේ semicolon එක නේද? එතකොට එතනත් වැරදි. තුන්වෙනි පේලිය හරියද? තුන්වෙනි පේලිය ප්‍රශ්නයක් නෑ. හතර හරියද? හතර හරියද? හතර හරියද? ඇයි නැත්තේ? x සමානයි කියලා ගන්න බෑ අපිට. x colon equal වෙන්නේ නේ. එහෙමනේ. දැන් වර්ධ කීයක් අහුනේ? 3යි. ඊළඟ එක if x අඩුයි සමානයි then ඒක හරියද? ඒක හරි. ඊළඟ එක හරියද පුතේ? සම් සමානයි සම් ධන x වැරදි colon සමානයි එන්න ඕන. හොඳට හතරක් හම්බුණා. පැහැදිලිද? දැනට 4යි. ඊළඟ එක හරියද පුතේ? ඊළඟ එක හරි. right එකෙන් හරියද? ඇයි වරද්ද? semicolon එකක් හරලා. කීයක් තියෙද? 5ක් තියෙනවා. වැරදි 5ක්. වැරදි 5ක්. හරි. මෙච්චර කල් විභාගෙ කියලා යන්නේ වැරදි කීයක් තියෙද කියලා ප්‍රශ්නයක්.
පාස් පේපර් වල හම්බුනේ ඔන්න හොඳ ප්‍රශ්නයක්. ඔන්න හොඳ ප්‍රශ්නයක්. පැහැදිලිද? මෙච්චර කාල හම්බුනේ ජාතිය ප්‍රශ්නයක්. හරි අපි යනවා 32ට. HTML කෝඩ් එකක් දීලා තියෙනවා. ඉහත දක්වා ඇති HTML කෝඩ්ස් වෙබ් පිටුවකින් උපුටා ගන්නා ලද අතර මෙය වෙබ් අතිරික්ෂුවකින් දිස්වන ආකාරය නිවැරදිව දක්වා ඇත්තේ. පුතේ මෙන්න කෝඩ් එක. UL කියන්නේ මොකද්ද? අන්ඩර්වර්ඩ් 32ක් තියෙන්නේ. UL කියන්නේ UL එකේ දීලා තියෙනවා li food. li ටැග් එක මම ආවෝ. ඊට පස්සේ තව OL එකක් දීලා තියෙනවා. li එකක් එක්ක rice li එක ක්ලෝස් කරනවා. තව li එකක් තියෙනවා peppers. li එක ක්ලෝස් කරනවා. OL ටැග් එක ක්ලෝස් කරනවා. UL එකක් ක්ලෝස් කරනවා. right මේක හැටියට UL එකකින් එනවා කවුද දෙන්නේ? food එනවා පුතේ. food UL එකෙන් මෙන්න මෙහෙම ඩොට් එකක් එක්කවත් එහෙම නේද? සාමාන්‍ය ඩිෆෝල්ට් වෙන්නේ UL ටයිප් තුනක් තියෙනවා. UL ටයිප් තුන එකක් තමයි disk එක. disk එක කියන්නේ මෙහෙම රවුමක් නේ. අනිත් එක circle එක. ඒ කියන්නේ මෙහෙම එකක්. අනිත් එක square එක. ඒ කියන්නේ කොටුවක්. ඔන්න පැහැදිලිද? මේකේ මොකක්ද උත්තරේ? මෙතන එනවා food OL එකක් දීලා තියෙනවා. OL එකේ ඉන්නේ නිකම්ම එකේ ඉලක්කම price දෙක තියෙනවා hoppers. ඊට පස්සේ ඔකට ඔන්න ඔක දැන් උත්තරේ එන්න ඕනේ නේද? ඔක එන්න ඕන. ඊට උත්තරේ එන කීවෙනි එකද? තුන්වෙනි එක. 33 යන්ත්‍ර භාෂාවෙන් ක්‍රියාත්මක වන පරිගණක භාෂා ඉතා වේගවත් වේ. ඒක හරිද? සාවත්‍ය ප්‍රකාශය අහන්නේ. සාවත්‍ය කියන්නේ මොකද්ද? වැරදි එක අහන්නේ. යන්ත්‍ර භාෂාවෙන් ක්‍රියාත්මක වන පරිගණක භාෂා ඉතා වේගවත් වේ. ඒක හරි පුතේ. ඒක හරි. B සම්පාදකය යනු පරිගණක භාෂාවකින් ලියන වැඩසටහනක් ඇති විධාන පියවරෙන් පියවරට පරිවර්තනය කරනු ලබන වැඩසටහනකි. හරියි. ඒක හරි. සම්පාදකේ අර්ථ වින්‍යාසය තමයි සම්පූර්ණම එක සැරේම සමයේ පරිවර්තනය කරන්නේ. Java සහ Pascal යනු ඉහළ මට්ටමේ පරිගණක භාෂාවන් වේ. ඒක වැරදි. උත්තරේ 3 C පමණි. 34 ඔන්න දීලා තියෙනවා ෆ්ලෝ chart එක. මොකද ෆ්ලෝ chart එක? අපි ෆ්ලෝ chart එක බලමු. ප්‍රශ්න පහක් උත්තර ලියන්න තියෙන්නේ ඒකේ. ප්‍රශ්න පහක් තියෙනවා ඒකේ. ප්‍රශ්න පහ. එතකොට මේකේ තියෙන්නේ පුතේ ආරම්භයේ තියෙනවා නම්බර් සමාන 1යි. එන්නෝ 1යි. ඒ කියන්නේ විචලනයක් තියෙනවා ආරම්භයේ කීයද? 1 තියෙන්නේ. එයාගේ අගේ කීය වෙනකන් යන්නේ පුතේ? 10 හෝ ඊට අඩු වෙනකන් කීයෙන් කීයද යන්නේ? කීයෙන් කීයද? දෙකෙන් දෙක. එහෙනම් කොහොමද යන්නේ? 1 3 5 7 9. ඔච්චරයි යන්නේ. ඔච්චරයි යන්නේ. print කරනවා නම්බර් එක. එතකොට output එක වෙන්නේ මෙන්න මේක. නේද පුතේ? right පළවෙනි ප්‍රශ්නේ. ඉහත ගැලීම් සටහනට අනුව ප්‍රතිදානය වන්නේ මෙන්න මේක. කීයද උත්තරේ? 3. 35 මෙහි ප්‍රතිදානය ලෙස 11 ලබා ගැනීමට කල හැකි වෙනස වන්නේ 11 ගන්න නම් මොකද කරන්නේ? එක්කෝ නම් අඩුයි හෝ සමානයි 10 කියන එක 11 වෙන්න ඕන. නේද පුතේ? 11 වෙන්න ඕන. ඒක විතරයි කරන්න පුළුවන් නේ. මොකද උත්තරේ? C එක. උත්තරේ 3. මෙහි B ලෙස දක්වා ඇති ස්ථානය NO දෙක ලෙස වෙනස් කරේ නම් ප්‍රතිදානය මොකද්ද? ආරම්භයේ දෙක මෙන්න B දාලා තියෙනවා. දෙකෙන් යන්නේ එහෙනම් ප්‍රතිදානය කොහොමද එන්නේ? 2 4 6 8 10. ඒ උත්තරේ මොකද්ද? 2. 37 C ලෙස දක්වා ඇති ස්ථානය NO වැඩි හෝ සමානයි 10 ලෙස වෙනස් කිරීමෙන් ලැබෙන ප්‍රතිදානය B ලෙස දක්වා ඇති ස්ථානය නම්බර් සමානයි 10 ලෙස වෙනස් කිරීමෙන් ලබාගත හැකි බව. හරිද ඒක? දැන් මෙතන තියෙනවා C වලගේ තියෙන්නේ වැඩි හෝ සමානයි 10. 10 වෙනකන්නේ නේ. එතන තියෙනවා
මොකද්ද මේ පීලස දක්වා ඇති ස්ථානය 10 කියලා දෙන ආරම්භය. එහෙනම් ආපස්සට යන්න. ආපස්සට යන්නනේ. එහෙම එනවද? නෑ. එහෙනම් මේ ප්‍රකාශයේ මොකද්ද උත්තරේ? පළවෙනි එක හරිද? n1 වැඩි හෝ සමානයි 10 ලෙස වෙනස් කළ විට ප්‍රතිදානයක් ලැබෙන අතර n සමානයි 10 වන විට ප්‍රතිදානයක් නොලැබේ. ඒක හරිද? හරිද? හරිද ඒක? මොකක්ද හරි උත්තරේ? මොකක්ද හරි උත්තරේ? 1ද 2ද 3ද 4ද? එන්න. පළවෙනි ගන්න පුළුවන්ද? n ගේ අගය වැඩි හෝ සමානයි 10 ලෙස වෙනස් කළ විට ප්‍රතිදානයක් ලැබෙනවා. ලැබෙනවද ප්‍රතිදානයක්? n ගේ අගය වැඩි හෝ සමානයි 10 ලෙස වෙනස් කළොත් ප්‍රතිදානයක් ලැබෙනවද? ලැබෙන්නේ නැහැ. අයි 10ට වැඩිද කියලා බලන්නනේ. එහෙනම් ඒක වැරදි. දෙවැනි එක n ගේ අගය 10 හෝ වැඩි ලෙස ප්‍රතිදානය වෙනස් කළ ප්‍රතිදානයක් නොලැබෙන අගය n සමානයි 10 විට ප්‍රතිදානයක් ලැබේ. හරිද? හරිද? නෑ නෑ n ගේ අගය 10යි මොකද? 10යි 10 හෝ සම එකක් වෙන print එක. ඇයි 10 printer? 10 printer. තුන්වෙනි එක n ගේ අගය වැඩි හෝ සමානයි 10 ලෙස හෝ n සමානයි 10 ලෙස වෙනස් කළ විට ප්‍රතිදානයක් නොලැබේ. නෑ එනෝනේ. ඒක වැරදි. දැන් තුන්වෙනි දෙවිය එක හරි හොඳ. හතරවෙනි එක n ගේ අගය වැඩි හෝ සමානයි 10 ලෙස හෝ n සමානයි 10 ලෙස වෙනස් කළ විට ප්‍රතිදානයක් ලැබේ. ලැබෙනවනේ. උත්තර දෙකක් හරි. දෙක හෝ හතර. ওই දෙකටම දෙකේ එකට ගලවලා වකුරමු. 38 මෙහි e ලෙස දක්වා ඇති කොටස c හා d අතරට ගෙනාවේ නම් ප්‍රතිදානය කුමක් වේද? ප්‍රතිදානය මොකද වෙන්නේ? e ලෙස දක්වා ඇති කොටස c හා d ලෙස වෙනස්තා වේ නම් ප්‍රතිදානය මොකද වෙන්නේ පුතේ? මුලින්ම එන්නේ print වෙන්න කලින් දෙකක් එකතු වෙනව නේද? print වෙන්න කලින් දෙකක් එකතු වෙන්නේ. එතකොට කොහෙන්ද print වෙන්නේ? පටන් ගන්න එකෙන්ද? නෑ තුනෙන් පටන් ගන්නෙ. තුනෙන් පටන් ගන්න. කීය වෙනකන්ද යන්නේ? කීය වෙනකන්ද යන්නේ? 11 වෙනකන් යනවා පුතේ. 11 වෙනකන්. දෙක උත්තරේ. දෙක 39 ඉහත ගැනීම සටහන තුල දෝෂයක් පවතීයයි කුමාරි පවසයි. ඒ සම්බන්ධයෙන් කිව හැක්කේ කිසිදු දෝෂයක් නැත. දෝෂයක් තියෙන මේකේ. කීයද මොකක්ද දෝෂය? start stop ලෙස දක්වා ඇති කොටස begin and ඒක වෙනස් යුතුලු. එහෙම ප්‍රශ්නයක් නැහැ. ඒක කියන්න බෑ. ප්‍රතිදානයේ දක්වා ඇති සංකේත දෝෂයි. ප්‍රතිදානයේ සංකේත දෝෂද? ප්‍රතිදානයේ සංකේත දෝෂද? නෑ. ඊළඟ එක ගැලීම් සටහන තුල දත්ත ගලා යාම නිවැරදිව දක්වා නොමැත. ඒක හරි. නේද? උත්තරය 4. ඇයි ඊතලේ ඔන්න දාලානේ? ඊතලේ ඔන්න දාලානේ. 40. පාද දැක්කන ව්‍යාජ ભેදයේ සලකන්න. මෙම ව්‍යාජ ભેදයේ ප්‍රතිදානය. begin සම් සමානයි බිඳුවයි. මොන සංඛ්‍යාකයේ කීයද? බිඳුවයි. ඊට පස්සේ count සමානයි 1 ඉඳන් 10ට ස්ටෙප් එක ගානේ. 1 ඉඳන් 10ට යන්නලු දෙක ගන්න. ඒ කියන්නේ 1 3 එහෙම යන්නේ 5 7 9 ස්ටෙප් එක ගානේ යන්නේ. සම් සමානයි සම්දරකෝ. ඒනවා ප්‍රතිදානය මොකද්ද කියන්නේ? මොකද්ද ප්‍රතිදානය? ස්පේස් සම්දරකෝ. මේ දෙන්නේ හැමතිස්සෙම එකතු වෙනවා පුතේ. බිඳුවයි 1යි 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 3යි 4යි 4යි 5යි 9යි 9යි 7යි 16යි 16යි 9යි 25යි. කීය උත්තරේ? උත්තරයක් නැහැ. 1යි 1යි 3යි 4යි 4යි 5යි 9යි 4යි 5යි 9යි 7යි 16යි 16යි 9යි 25යි 25 නේ 25 දියා
24 සභාව හයි. ඒ ප්‍රශ්නෙට කිසි පාඩක විවරණ ලකුණක් හම්බුනේ. ඇතුල් වන අයගේ උෂ්ණත්වය පරීක්ෂා කරන යන්ත්‍රය මගින් උෂ්ණත්වය පරීක්ෂා කර බලා පොතක සටහන් කරයි. දැන් මේකයි මුදේ. ඔහුගේ දවස්වල මේ ක්‍රමයේ එතකොට මොකද මෙම ක්‍රියාවලියේ ආදාන සැකසුම් සහ ප්‍රතිදානය. මොකද ආදානය? මොකද ආදානය? උෂ්ණත්වය යන්ත්‍රය මගින් පරීක්ෂා කරන උෂ්ණත්වය. ක්‍රියාවලිය උෂ්ණත්වය සොයා ගැනීම. ප්‍රතිදානය මොකද්ද? පොතක සටහන් කිරීම. අයි උත්තර කියන්නේ නැත්තම් වෙනම කොලයක් කරගෙන උත්තර ටික ලියා ගන්න පස්සේ බලන්න ඕන. පැහැදිලිද? අයි දෙවෙනි ප්‍රශ්නේ. රජයක් විසින් පුරවැසියන්ට ලබා දෙන සේවාවන් ඉදිකහන පේපර් එකක ටිප්පණි ඕක. මොනවාද පුරවැසියන්ට දෙන්නේ? ආදායම් බලපත්‍රය මාර්ගගත ක්‍රමයට ගන්න පුළුවන්. ඊට පස්සේ රජයේ සපයන විවිධ සේවාවන් අද වෙනකොට උත්පන්නේ එතකොට මරණ ඒ වගේ සාතික ගන්න පුළුවන් මාර්ගගත ක්‍රමයේ පරණ අධ්‍යාපන සාතික පත්‍ර ගන්න පුළුවන් ඔන්න ඒ වගේ දේ. පහත දක්වා ඇති අසම්පූර්ණ වගන්ති සලකා බලා පද සඳහා ගැළපෙන පදය හඳුනාගෙන ලියන්න. ඒ නූතන පරිගණකවල ප්‍රධාන ද්විතීයික ආචයන උපක්‍රමයේ ලෙස මොකද්ද උත්තරේ? ප්‍රධාන ද්විතීයික ආචයන උපක්‍රමය. ප්‍රධාන ප්‍රාථමික ආචයන උපක්‍රමය නම් RAM එක. මොකද ද්විතීයික ආචයන උපක්‍රමය? hard disk එක. තැටි සුපරීක්ෂණ වැඩසටහනක් වලට උදාහරණ වේ. මොකද්ද? utility software. ඊළඟ ප්‍රශ්නේ 746 අටේ පාඩෙන් තියෙන්නේ. 746 අටේ පාඩේ. මේක ශබ්දශකයේ සංඛ්‍යාවට හරවන්න ඕන. කොහොමද කරන්නේ පුතේ? හරවනවා දෙකට. දෙකට උත්තරේ කීයද? 1.2යි. 7 කියන්නේ කේව 3යි. එතකොට එන උත්තරයක් කේව 3යි 100යි 1.2යි. මේක හරවන්න ඕන මොකටද? ශබ්දශකය. කොහොමද කරන්නේ? කොටස් 4 ගානේ බෙදාගත්තා. කීයද උත්තරේ මෙතන? මෙතන එනවා 6යි. මෙතන එනවා 8යි 4යි 12යි 2යි 14න් 1 1යි 14 කියන්නේ මොකද්ද? 14 කියන්නේ 10A 11B 12C 14D 6 16A පාඩ. එහදද? right ඊට පස්සේ ඒකේ B කොටස 12A 16 ද්විමය ආකාරයක 12A මේක දෙකේ පාදේ හරවන්න ඕන. කොහොමද කරන්නේ? sorry ඊයේ sorry අනේ ඊට පස්සේ මේකද 12A ඔන්න ඔය විදිහට බෙදා ගන්න. A කියන්නේ කීයේ? 10නේ. 10 දෙන්නේ 10යි 10. දෙක කියන්නේ බිංදු 2යි 1යි බිංදු. එක කියන්නේ බිංදු 3යි 1. ඔන්න උත්තරේ දෙකේ පාදයේ සටහන් කරන මතක තියාගන්න. හරිද? පාදයේ සටහන් කරලා කකුල් කපන්න පුළුවන්. යනවා හතරවෙනි ප්‍රශ්නේ පස්වෙනි. ග්‍රාෆික අතුරු මුහුණක් සහිත මෙහෙයුම් පද්ධතියක ප්‍රධාන සංරචක කීයක් තියෙයි? 4යි. නේද පුතේ? මොනවායි 4? අපි කියනවා එකට WINP එක. ඕක අහන්න පුළුවන් මේ සැරේ පේපර් එකේ. W කියන්නේ window, I කියන්නේ icon, M කියන්නේ menu එක, P කියන්නේ pointer. පැහැදිලිද? pointer. ඒ කියන්නේ මේ මොනවද? graphic GUI එක ප්‍රධාන සංරචක. දැන් පුතේ WINP කියලා පිටතියෙන් කියන්නේ. ඕක අහලා නෑ විභාගෙදී අහන්න පුළුවන් හොඳ අහන්න පුළුවන්. ඒක නිසා දැන් මේ පේපර් එක ඔයා ගෙදරදී ගිහිල්ලා කරන්න. ඒක අතරවන්නේ ආයෙමත් IT පටන් ගන්න දවසේ කලින් දවසේ කරන්න. ඒක හොඳ නෑ. හරි. ඊළඟ එක වදන් සැකසුම මේකේ පාර පේපර් එක මම දාලා තියෙන 2019 පේපර් එකේ උදාහරණය තියෙන්නේ වදන් සැකසුම පාඩ කොටස් හැදගසව ගන්න වෙනවද? පහත දක්වා එක.
ඒකේ ඒ වලට මොකද පාවිච්චි කරලා තියෙන ටූල් එක? ඒක අන්ඩර්ලයින් කළා. එහෙනම් මොකද පාවිච්චි කරලා තියෙන්නේ? Q එක. ඒ වලට පාවිච්චි කරලා තියෙන්නේ Q එක. ඒ වලට තියෙනවා Q එක. එතකොට පුතේ B වලට මොකද පාවිච්චි කරලා තියෙන්නේ? S එක. B වලට තියෙනවා S එක. උත්තරය කොහෙද කියලා ගන්න ඕනේ? C වලට මොකද පාවිච්චි කරලා තියෙන්නේ? C එක ඇල කරලා. ඒ ඉතරික් කරලා. ඒක මොකද්ද? B එක. D වලට පාවිච්චි කරලා තියෙන්නේ මොකද්ද? U එක. D එකට U එක. පැහැදිලිද බුලට්ස්? පැහැදිලිද පුතේ? right. අපි යනවා එහා පැත්තට. පහත කේතයේ x හා y සඳහා ප්‍රතිදානයන් x වලටයි y වලටයි ප්‍රතිදානය මෙන්න තියෙනවා x සමානයි බිංදුවයි y සමානයි 10යි right while කියලා එකක් තියෙනවා x ගේ වැඩි පහට x සමානයි x ධන 1 y සමානයි y ඍණ 2 එයා මේ කියන්නේ x යි y ගේ ප්‍රතිදානය මෙන්න x ගේ ආරම්භයේදී බිංදුවයි y ගේ 10යි x ගේ පහට වැඩිද නෑ එහෙනම් x සමානයි x ධන 1 y සමානයි y ඍණ 1 පහට වැඩිද නෑ උත්තරේ මොකද්ද මෙච්චරයි වෙන්නේ x ගේ බිංදුවයි y ගේ 10යි ඔබේ නවතින ප්‍රෝග්‍රෑම් එක තේරුණාද ඇයි නවතින්නේ ඇයි ප්‍රෝග්‍රෑම් එක නවතින්නේ පුතේ ඇයි මෙන්න මෙයා පහට වැඩි ආන්නේ පහට වැඩි නම් විතර පහට අතුණා තමයි මේ කියන්නේ පැහැදිලිද ඇයිද right 10 ඔන්න ඔක හරියට එක 2019 තිබ්බේ මම ඉස්සෙල් දන්නේ හමීද් බීන ශර්ම ගිහාන් වෙත කමල් තැපැල් පණිවිඩයක් යවුවා CCBCC CC කියන්නේ කාබන් කොපි BCC කියන්නේ මොකද්ද බ්ලයින්ඩ් කාබන් කොපි ඔන්න ඔක හරියට එක මේක අහනවා සත්‍ය කියන්නේ හමීද් තැපැල් පණිවිඩය ලබන්න කුසේ ගිහාන්ට දැකගත හැකිය ගිහාන්ට දකින්න පුළුවන් හමීද්ගේ විස්තර පුළුවන්ද හමීද් ගිහාන් කියන්නේ කවුද BCC එතකොට එයා දන්නවද අනිත් කට්ටිය ගියා කියලා නෑ එහෙනම් ඒක හරිද වැරදි ගිහාන් දෙකක් පණිවිඩය ලබන්නේ කුසේ ශර්මාට දැකගත හැකිය ශර්මාට පුළුවන්ද පුළුවන්නේ ඒක හරි right මම යනවා දෙවෙනි ප්‍රශ්නේ ඉතාලි මුළු මේක තියෙන්නේ පුතේ මොකද බලාගමු දැන් මාත් එක්කම ගන්න බලාගන්න එතකොට හරි පරිගණක පාඨමාලා පවත්වන ආයතනයක විවිධ දත්ත කබඩා කර ගැනීමට පහත සඳහන් වගු භාවිතා කර. වගු කීයක් තියෙද මේකේ? වගු කීයක් තියෙද? තුනයි. මොනවද මේ වගු තුන? course table එකයි, instructor table එකයි, course instructor table එක. එතකොට පළවෙනි වගු, ඒ කියන්නේ course table එක ගත්තොත් මොනවද තියෙන්නේ ඒකේ field course id කියලා තියෙනවා course name කියලා තියෙනවා duration එක තියෙනවා course fee එක තියෙනවා පැහැදිලිද ඒ පාර field කීයක් තියෙද ඒකේ හතරක් තියෙනවා record ගත්තොත් පුතේ record කීයක් තියෙද record හතර instructor table එක ගත්තොත් field කීයක් තියෙද ඒත් හතරයි ඒකේ record කීයක් තියෙද පහක් තියෙනවා එතකොට course instructor table එක ගත්තොත් ඒකේ record කීයක් තියෙද? 4යි. නේද? එතකොට ඒකේ විස්තර හැදලා තියෙන්නේ කොහොමද? course එකයි instructor කියන table එකේ දෙකම එකතු වෙලා. එහෙම නේද? දෙකම එකතු වෙලා. පුතේ course table එකේ ප්‍රාථමික වගුව මොකද්ද? ප්‍රාථමිකය තුල course ID. එතකොට instructor එකේ instructor ID. course instructor එකේ primary key එක මොකද්ද? අර දෙකම එකතු වෙන්න ඕන. course ID එකයි instructor ID එකයි එකතු වුණොත් විතරයි උත්තරේ තේරුණාද පුතේ? අපි ඒකට කියන මොන අතුරක් කියලාද? සංයුක්ත අතුරක් කියන. තේරුණාද? right. ආදින පළවෙනි ප්‍රශ්නේ යන්න. පළවෙනි ප්‍රශ්නේ පහත වගන්ති සත්‍යද අසත්‍යද කියා දක්වන්න. course ID යනු course වගුවේ ප්‍රාථමික අතුරයි. හරිද ඒක?
course ID කියන්නේ course ඔක්කේ ප්‍රාථමික ඇතුළට. ඒක හරියද? ඒක හරි. instructor ID අනු course instructor වගේ ප්‍රාථමික ඇතුළට. ඒක හරියද? ඒක වැරදි. course වගේ ශේෂ්ඨ සඳහා ගැළපෙන දත්ත ප්‍රරූප. course වගේ ශේෂ්ඨ. ඒක course වගේ ශේෂ්ඨ මොනවද තියෙන්නේ? course ID එකක් තියෙනවා. ඔන්නෝම ලියාගත්තා වැඩේ ලේසි. ඊට පස්සේ කියනවා course name එක. duration එක. ඊට පස්සේ තියෙනවා course fee එක. right. course ID එකට ගැලපෙන data type එක මොකද්ද? ඒකට දානවා අපි number. එතකොට course name එක ඒකට දාන්න පුළුවන් text. duration එකට දාන්නේ ඒ text මයි. course fee එකට දාන්නේ මොකද්ද? currency. පැහැදිලිද? වාකට ගැටලුවක් තියෙනවා කියන්නේ. right. ඊළඟ ප්‍රශ්නේ නව පාඨමාලාවක් ලෙස software development හඳුන්වා දුන් අතර සුරේන්ද්‍ර පියල් නම් දේශකවරයා විසින් මෙම පාඨමාලාව සිදු කරන අතර CL.2 පන්ති කාමරයේදී පවත්වනු ලැබේ. මෙහිදී වෙනස්කම් වන වකුවල නම් ලියා දක්වන්න. මොලේ වකු දෙක වෙනස් වෙන්නේ පුතේ. course table එක වෙනස් වෙනවා. තව course එකක් ඇඩ් වෙනවා. course table එක හැබැයි දැන් ගියසරේ paper එකේදී අහලා තිබ්බා. එයා දීලා තිබ්බ structure එකක් හදලා මතකයි නේද? ඒ කියන්නේ අපිට ඕන විදිහට වකුව මෙහෙම අඳින්න කියලා කිව්වේ නෑ. අපි කරේ එහෙම එච්චර කල් එහෙමනේ. වකුව ඇඳුම කොහොමද? course table එක මෙන්න මෙහෙම වෙනස් වුණායින් පස්සේ course table එක මොනවද ඒකේ තියෙන field ටික course ID ඊට පස්සේ course name ඊට පස්සේ මොනවද duration ඊට පස්සේ course fee. පැහැදිලිද? දැන් අලුතෙන් දාපු රෙකෝඩ් එක විතරයි දාන්නේ. පරණේම මේකට දාන්නේ. මොනවද අලුතෙන් ආවේ පුතේ? 1000 කීයද? 1005. මොකද ඒකට තියෙන්නේ? software development. course fee එක duration එක කීයද? duration එකක් දීලා නැහැ. එපාර මොනවද? course fee එකක් දීලා ඒවට මොනවක්වත් දාන්න එපා දීලා නැත්තම්. ඔයාලා කැමති ගණන් දාන්න බෑ. හැබැයි මෙතන දීලා නැත්නම් ඒක ඊළඟ අංකෙ දාන්න ඕන. තේරුණාද? 1004 ඉවරයිනේ. 1005 මෙතන දාන්න ඕන. අනිත් ඒවා නොදුන්නට ප්‍රශ්නයක් නැහැ. තේරුණාද? මොකද key field එක අනිවාර්යයෙන් ඉස්ව තියන්න පුළුවන්ද? ඉස්ව තියන්න බෑ. එතකොට පුතේ ඒක විතරද වෙනස් වෙන්නේ? මොකද්ද? CL2 නේ. ඊට පස්සේ තව එකක් තියෙනවා course instructor වගේ. ඒකත් වෙනස් වෙන්න ඕන නේද? course instructor එක ඒක මොනවද කියන්නේ? course instructor වගේ. වෙනස් වෙන්නේ? ඒක මොනවද කියන්නේ? course ID කියලා එකක් තියෙනවා. ඊට පස්සේ ඒක තියෙනවා මොනවද? instructor ID කියලා එකක් තියෙනවා. instructor ID කියලා එකක් තියෙනවා. classroom කියලා එකක් තියෙනවා. course ID එක කීයද? 1005. instructor ID එක සුරේන්ද්‍ර පියල් ඉන්නේ කීයද? සුරේන්ද්‍ර පියල් ඉන්නේ S.3. classroom එක මොකද්ද? CL.2. පැහැදිලිද? ඔන්න ඔබ ලියන්න ඕන. පැහැදිලිද? මෙහෙම පෙන්වන්න ඕන. තේරුණාද? අනිවාර්යෙන් මේක අඳින්න. හැබැයි විභාගෙට කිව්වොත් මේ සැරේ කිසරේ පේපර් එකේදී මෙහෙම ඇඳලා ලකුණු දුන්නා. හැබැයි පරණේවත් එක්ක අඳින්න බෑ. ඒකේ පරණේවත් එක්ක කියන්නේ මේකේ කලින් රෙකෝඩ් කරනවක්වත් අපි දාන්නේ. තේරුණාද? මේ විදිහට ඇඳලා පිළිවෙලට ඇඳලා ලකුණු වුණා. හරි. ඒකේ මම ඊළඟ ප්‍රශ්නෙට හතරත් හරි මෙන්න වෙනස් කරලා කපු ටික දැක්කුවා. 5 දේශකවරයෙකු ලෙස අමල් සංජීව ආයතනයෙන් ඉල්ලා අසූ අතර ඔහු විසින් සියලු කළ සියලු පාඨමාලාවන් සුරේන්ද්‍ර පියල් විසින් කරනු ලැබේ. මොනවද අප්ඩේට් වෙන්නේ? ඉන්ස්ට්‍රක්ටර් ටේබල් එක අප්ඩේට් වෙන්න ඕනනේ. ඉන්ස්ට්‍රක්ටර් ටේබල් එක ඇයි ඒ? අරයා ඉන්න ඕන පුතේ. අරයා ඉන්න ඕන. තේරුණාද?
ඊට පස්සේ course instructor table එකේ S බිඳුවයි එක කරපු එක course එකක් තියෙනවා. ඒක කරන්නේ S බිඳුවයි 3. අන්න ඒක නම වෙනස් කරලා ලියන්න ඕන. පැහැදිලිද? මෙච්චර කල් අහපු විදියේ නැති එකක් ඔය මම දුන්නා. මෙච්චර කල් කිව්වේ කෙනෙක් අලුතෙන් ආපු එකක්. අනිත් ඩේට් එකක් නැති වෙච්ච එකක් මම දීලා තියෙනවා. අයින් වෙච්ච එක. ඒතකොට මොකද වෙන්න ඕන? වකුව අරය තමයි කරන්නේ. පැහැදිලිද? ඔක මතක තියාගන්න. මෙච්චර කල් අහලා නැහැ. හැබැයි මේ සැරේ එන්න පුළුවන් අනිත් විදියේ ප්‍රශ්නයක් ඔය දීලා තියෙනවා. මෙම ආයතනයේ තුල සේවකයන් පැමිණීම සටහන් කිරීමේදී බොහෝ අක්‍රමිකතාවයන් සිදුවන බව අත්කතාව. බොහෝ අක්‍රමිකතාවයන් සිදුවන බව කලමනාකාරීත්වයට පෞද්ගලික කාර්යයේ සිදු කළ නිරීක්ෂණ මගින් දැකගත හැකි විය අනුමත. හරිද? දැන් එතකොට ආයතනයේ ප්‍රධාන පරිගණකාංශීය භාර සමන් කුමාර මහතා මේ සඳහා වෙත නව ක්‍රමවේදයක් ඉදිරිපත් කරන ලෙස තීරණය මොකද දන්වා ඇත. මොන සමන් කුමාර තමයි මේක අලුත් ක්‍රමය. මේකේ තියෙන ගැටලු ටික හඳුනගෙන මොකද කිව්වේ? අලුත් ක්‍රමයක් දෙන්න කියලා. පැහැදිලිද? ඊට පස්සේ මොකද තියෙන්නේ? සමන් කුමාර මේ පිළිබඳව සොයා බලා මෙම ගැටලුව සඳහා ඇඟිලි සලකුණු යන්ත්‍රයක් ස්ථාපනය කිරීමට තීරණය කරනු ලැබි. ඊට පස්සේ ඉන්පසු ආයතනයේ මෘදුකාංග ඉංජිනේරු වන නාමල් පෙරේරා පොඩි පොඩි වෙනස්කම් තුන නවත්වන්න කියනවා. නාමල් පෙරේරා තමයි දීලා තියෙන්නේ. අය අපේ කියන්නේ ආසට යන හොඳ අජිතාකාශගාමී නේ වෙත ගැළපෙන මෘදුකාංගයක් නිර්මාණය කරන ලෙස උපදෙස් ලබා දී නාමල් පෙරේරා විසින් මෙම මෘදුකාංගය නිර්මාණය කර ලබා දුන් අතර මෘදුකාංගය පරීක්ෂා කිරීමට ආයතනයේ මෘදුකාංග ඉංජිනේරුවෙකු වන රෝහණට රැසිල් රෝහණ මේ කේත පරීක්ෂා කිරීමට ලබා දුන් අතර පරිගණකාංශයේ අමරසානුවන්ගේ ඇඟිලි සලකුණු ලබා දී පද්ධතිය නිවැරදිව ක්‍රියාත්මක වන්නේද පරීක්ෂා කරන ලදී. මෙම පද්ධතිය ප්‍රථමයෙන්ම කෙටි කාලයකට ආයතනයේ නිෂ්පාදන අංශය වෙත ස්ථාපනය කරන අතර පසුව ආයතනයේ සියලුම අංශ වෙත ක්‍රියාත්මක කරන ලෙස කළමනාකාරීත්වයට සමන් කුමාර උපදෙස් ලබා දී වෙතනේ. හරි. එතකොට අහලා තියෙනවා ජංගම දුරකථනයක් ආයෙත් ස්ථාපනය කරන්න කියලා තියෙනවා. එක සමන් කුමාරගේ කාර්යභාරය වන්නේ කුමක්ද? මොකද්ද සමන් කුමාරගේ කාර්යභාරය? මොකද්ද? ගැටලුව හඳුනාගෙන ඒකට නිසියම් උත්තරයක් ගන්න එක පද්ධති විශ්ලේෂකයෙක්ගේ කාර්යභාරය. අපි ආඩ කියනවා පුතේ පද්ධති විශ්ලේෂක කෙනෙක්ගේ කාර්යභාරය. හරි වැදගත් ප්‍රශ්නයක්. හොඳද? ගැටලුවක් හඳුනාගෙන ඒකට ඒ සඳහා විසඳුමක් ඉදිරිපත් කරන කෙනා තමයි පද්ධති විශ්ලේෂක. අපි ඉංග්‍රීසියෙන් කියන මෙයාට සිස්ටම් ඇනලිස්ට්. සිස්ටම් ඇනලිස්ට්. දෙක ප්‍රතිග්‍රහණ පරීක්ෂාව කරේ කවුරුන් විසින්ද? කවුද ප්‍රතිග්‍රහණ පරීක්ෂාව කරේ? කවුද ප්‍රතිග්‍රහණ පරීක්ෂාව කරේ? නම මොකද්ද? රමාන්නේ. කවුද? අමරයි. කවුද? එන්නේ. අමරයි රුවණුයි. මෙම ආයතනයේ පැවති මෙම ගැටලුව හඳුනා ගැනීමට භාවිතා කළ හැකි ක්‍රම කවරේද? මොනවායි? සම්මුඛ සාකච්ඡා, නිරීක්ෂණ, නේද? මූලාකෘති ඔන්නෝ මෙම පද්ධතිය පිටව කුමන ආකාරයකට පිටවල තියෙන්නේ? ඍජුද නැත්නම් අයිනේ සමාන්තරනේ. මොකක්ද උත්තරේ? සමාන්තරව පිටවල තියෙන සමාන්තරවල නියමමය. අයියේ මුලින්ම එක් අංශයක නේද පුතේ? දීලා තියෙන මුලින්ම නිෂ්පාදන අංශය කියලා අන්න නියමමය පිටවීම. මෙම පද්ධතියේ නව ජංගම දුරකථනය නේතුමක් නිර්මාණය කිරීම අයත් වන පද්ධති සංවර්ධන අවධිය මොකද්ද? මොකද්ද? මොකද්ද අවධිය? අලුතෙන් ජංගම දුරකථන යෙදුමක් නඩත්තු කිරීමද? ඔව් නඩත්තු කිරීම. අන්තිමේ නඩත්තු කිරීම. ඒ කියන්නේ
පත්‍රික සංවර්ධන ජීවන චක්‍රයේ අවසානය. එයයි පද සංවර්ධන ජීවන චක්‍රයේ පළවෙනි එක මොකද්ද? අවශ්‍යතාවය ගැටලු හඳුනා ගැනීම. දෙවෙනි එක විසඳුම ඉදිරිපත් කිරීම. ඊළඟ තුන්වෙනි එක විසඳුම කේතකරණය. හතරවෙනි එක පද්ධතිය පිළිටුවීම. පස්වෙනි එක පරීක්ෂා කිරීමනේ. නෑ පරීක්ෂා කිරීම පිළිටුවීම. ඊට පස්සේ නඩත්තු කිරීම. නඩත්තු කිරීමෙදි තමයි පුතේ පද්ධතියේ තියෙන ගැටලු ටික හඳුනගෙන ආයෙම වෙනස්කම් අලුතෙන් මොනවා හරි අප්ඩේට් එකක්. අයියේ software එක නිර්මාණය කරේ ටික කාලයකින් කියන මේකට මොබයිල් එකක් ගන්න. එහෙනම් ඒකයි වෙන්නේ පද්ධති නඩත්තුවකදී. තේරුණාද? right. පළවෙනි ප්‍රශ්නේ පුතේ හතරවෙනි ප්‍රශ්නේ ඒ කොටස තොරතුරු හා සංනිවේදන තාක්ෂණ ශේෂ්ත්‍රය අදාළ ආරක්ෂාව පිළිබඳ කාරණා ඇතුළත් පහත තියේදී වගන්තිය සඳහා ගැළපෙන පදය ලැයිස්තුවෙන් තෝරා දක්වන්න. පල්ලෙහා ලැයිස්තුවක් තියෙනවා. මොනවද ලැයිස්තුව තියෙන්නේ? රොබෝ ඒජන්ටවරු බොට් කෙනෙක් නේද? මේ බොට්ලා වර්ග දෙකක් ඉන්නවා කියලා මම ඔන්ලයින් ක්ලාස් එකේ කිව්වනේ. එක්කෙනෙක් තමයි ඔය ඒජන්ටවරේ. අර ඔයාලා සමහර වෙබ්සයිට් එකට ගියන් පස්සේ ආයුබෝවන් ඔයාලට මගෙන් මොනවද වෙන්න ඕන මැසේජ් එන්නේ. ඒකට අපි කියන්නේ රොබෝ බොට් කෙනෙක්. ඒ වුණාද රොබෝ ඒජන්ටවරේ. තව ඉන්න කොටලා පරිගණකයට සම්බන්ධ වෙලා ස්වයංක්‍රීය වැඩසටහන් මගින් පරිගණකයේ දත්ත විනාශ කරන්න පුළුවන්. තේරුණාද? එතකොට අහලා තියෙනවා අනිත් එක්කෙනා ආයාචිත තැපෑල්. ඒක දන්නේ පුතේ අනවශ්‍ය විදියට එන ඊමේල්. එතකොට අනවශ්‍ය ප්‍රචාරක ලැන්ඩින් ඇඩ්වෙයා. ඇඩ්වෙයා කියන්නේ මොකද්ද? ඔයා වෙබ් බ්‍රවුසර් එක ඕපන් කරගත්තාන් පස්සේ හතර වටේට ඇඩ්වර්ටයිස්මන්ට් වල දැකලා තියෙන්නේ. අන්න ඒක තමයි ඇඩ්වෙයා. තතු බෑම කියන්නේ ෆිෂින්. ඔයාගේ දත්ත හොරා ගන්න පුළුවන්. පැහැදිලිද? පරිගණක ඒ කියන්නේ පරිගණක වෛරස් එකක් වගේ. ගිනිපවුඩ කියන්නේ ෆයර්වෝල්. ඒ කියන්නේ තාප්පය. මේ තාප්පේ තියෙන නිසානේ ඔයගොල්ලෝ මෙතනින් පනින්න බැරිනේ. නැත්තම් සමහර කට්ටිය මෙතනින් කෙලින්ම බලනවා. නේ? ඔව්. එහෙනම් මේකේ අහලා පළවෙනි එක විශ්වාසනීය sannivedanayak බව පවසමින් යම් අයෙකුගේ බැංකු ගිණුමක පරිශීලක නාමය හා නුරපදය ලබා ගැනීමට තැත් කිරීම. මොකද්ද? මොකක්ද ඉති වෙන්නේ? තතු බෑම ෆිෂින්. අනෙකුත් පරිගණක පාත් සඳහා පැතිරවීමට අනිෂ්ට මෘදුකාංගයක් එය විසින්ම ප්‍රචලිත වීම. මොකද්ද? පරිගණක වර්ම් එක. අනෙක් වෙබ් අඩවියක් වෙත ගමන් කිරීමේදී විවිධ කරදරකාරී දැන්වීම් පෙන්눔 කිරීම ඇඩ්වෙයා. අනවශ්‍ය ප්‍රචාරක දැන්වීම් කියන ඇඩ්වෙයා. වෙබ් අඩවියකට පිවිසී පසු විවිධ විස්තර ස්වයංක්‍රීයව ලබා ගන්න. කවුද? රොබෝ ඒජන්තවරු. බොට් කෙනෙක් රොබෝ ඒජන්තවරු. එහෙනම් පළවෙනි එකට එන්නේ තතු බෑම, දෙවෙනි එකට එන්නේ පරිගණක වර්ම්, ඊට පස්සේ තුන්වෙනි එකට එන්නේ අනවශ්‍ය ප්‍රචාරක දැන්වීම්, හතරවෙනි එකට එන්නේ රොබෝ ඒජන්තවරු. ඒක නෙවෙයි B කොටස. පරිගණකය එක දිගට නොසැලකිලිමත් ලෙස භාවිතා කිරීම නිසා ඇතිවිය හැකි සෞඛ්‍ය ගැටලු මොනවාද? සෞඛ්‍ය ගැටලු පළවෙනි එක විවිධ ලෙඩ රෝග නේද පුතේ? ඊට පස්සේ මොනවද? විවිධ මානසික රෝග. ඊට පස්සේ මොනවද? ආතතිය නේ? ඔන්න ඔය වගේ ඒවා නිවන. C පහත වගන්තිවල විස්තර සඳහා ගැලපෙන පිළිතුර මොකකින්ද? ලැයිස්තුවෙන් තෝරා ලියන්න. ඒ D නෙවෙයි C නෝදේ. අයි පල්ලෙහා තියෙන ලැයිස්තුවක් සයිබර් අපරාධ. සයිබර් අපරාධ කියන එක දන්නවද? අන්තර්ජාලය පාවිච්චි කරලා මොනවා හරි වැරදි දෙයක් කරනවා නම් ඒක සයිබර් අපරාධය. චෞරත්වය කියන්නේ මොනවද? කෙනෙක්ගේ අනවසරයෙන් තොරව මොනවා හරි වැරදි දෙයක් කරන එක. පැහැදිලිද? රචනා චෞරත්වය කියන්නේ කවුරු හරි ලියපු කියපු දෙයක් Tamange යයි ඉදිරිපත් කරන එක. අංකිත බෙදුම කියන්නේ මොකද්ද? තාක්ෂණය දන්න නැතිකම දන්න කට්ටිය ඒ වගේ බෙදීමක් ඇති කරනවා. අර බයිෝ ටොයිෝ බෙදුම මතකයි. මේ බයිෝ ටික දැම්ම කලින්ම අර කුණුවර මේ ටොයිෝ ටික දැන් එමුතිකම්ද. අනන්ත මේ ටොයිෝ අද මේ ටොයිෝත් එමුතිකමේ දිනුවල බැලලා ඉඳලා නේ නම කියන කලින් යුනේ මේ ටොයිෝකුත් බැලලා ඉඳලා අන්න දැන් අද එමුතිකමක් ගන්න. දන්නේ? ලොකු මොඩල් ගන්න සෝපන දාලා සල්ලි වලට එමුතිකම් ගත්ත කට්ටිය.
අර ටීවී එකේ මාධ්‍යවේදියෙක් ඉඳලා රෝටි නිවැරදි කෙක්කලා පස්සේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. හරි. එතකොට විද්‍යුත් වාණිජ්‍ය කියන්නේ මොකද්ද? විද්‍යුත් වාණිජ්‍ය කියන්නේ අන්තර්ජාලය හරහා භාණ්ඩ හා සේවා මිලට උවමනා කරන්නේ. පළවෙනි ප්‍රශ්නේ අන්තර්ජාලයෙන් භාගත කරගත් බලපත්‍ර සහිත මෘදුකාංග පුද්ගලයෙකු විසින් පිටපත් කර අන් අයට අලෙවි කිරීම. ඒ කියන්නේ මම බලපත්‍රයක් දීලා වෙබ්සයිට් එකයි මම Windows සර්වර් වලට ගන්න. අරගෙන මොකද ගන්නෙ? කොකිට කොපියක් දෙනවා කී එකක්ද එක්ක. ඒතර පුතාට දෙනවා කොපිය. පැහැදිලිද? කී එකක්ද එක්ක. එහෙනම් මොකද්ද මේක? ඒකට අපි කියනවා චෞරත්වය කියන. පයිරසි එක. පයිරසි. ඊළඟ එක වෙබ් අඩවියක ඇති කිසියම් විස්තරයක් තමන්ගේ පෙන්눔 කිරීම රචනා චෞරත්වය. පැල්ගරිසම්. රචනා චෞරත්වය. අන්තර්ජාලය හරහා මාර්ගගත ක්‍රමයක ලැප්ටොප් යන්ත්‍රයක් මිලදී ගැනීම විද්‍යුත් වාණිජ්‍ය සොරකම් කරන ලද පරිශීලක නාමයක් සහ මුරපදයක් යොදා ගනිමින් අනවසර ලෙස සමාජ ජාල විනුවට ප්‍රවේශ වීම මොකද්ද? සයිබර් අපරාධ. right ඉක්මනට කරන්න එක්සෙල් ප්‍රශ්නේ. ඇයි ඊයේ පාමාට බන්ති මේ තව තියෙන බුද්ධෝකේ එතකොට එක්සෙල් ප්‍රශ්නේ හොඳට බලන්න. මේක තියෙනවා 2017 මිල 18 මිල ඩොලර් එකේ ගාන දාලා තියෙනවා. එතකොට වැඩි වෙන්න ඕන පුතේ ඩොලර් මාක් එකත් එක්ක. අයි ඩොලර් මාක් එකක් අපි දාන්නේ සෙල් එකක් ස්ථාවර කරන්න. ඩොලර් මාක් සෙල් එකක ඇඩ්‍රස් එකක් ගත්තොත් මේ සෙල් ඇඩ්‍රස් එක කොටස් දෙකකට බෙදෙනවා. මේකට අපි කියනවා පුතේ කොලම් එකේ නම. කොලම් නේම් එක. මේක කියනවා රෝ එකේ ඉලක්කම රෝ නම්බර් එක. පැහැදිලිද? එතකොට මේ දෙන්නගේ එක්ක මේ දෙන්නම ස්ථාවර කරන්න පුළුවන්. නැත්තම් කවුරු හරි එක්කෙනෙක්. පුතේ පල්ලෙහාට ස්ථාවර කරන්න ඕන කවුද? කොලම් එකද රෝ එකද පල්ලෙහාට ස්ථාවර කරන්න ඕන. පේළියද තීරුවද පල්ලෙහාට ස්ථාවර කරන්න ඕන. පේළිය. එහෙනම් කවුද මෙතනින්? ඊද 8ද? 8. එහෙනම් මොකද කරන්නේ? ඊ ඩොලර් මාක් 8 කියලා දාන්න. එතකොට මේකට කොපි කරනවා නම් කවුද ස්ථාවර කරන්න ඕන? තීරුව. එහෙනම් මොකද කරන්නේ? ඩොලර් මාක් ඊ 8 කියලා දාන්න ඕන. හරිද? දෙන්නම මේ ස්ථාවර කරනවා නම් ඩොලර් මාක් ඊ ඩොලර් මාක් 8. හරිද? එවනාද ඩොලරේ අගය වෙනස් වීම වෙනස දැක්වීමට D2කට සූත්‍රයක් ලියන්න. මොකද උත්තරේ එන වෙනස් වීම 2018 මිල 2017 මිලෙන් අඩු කරන එකට වෙනස් වීම එන්නේ නේ. එහෙනම් මොකද උත්තරේ? සමානයි කවුද? C2 C2 අඩු වෙන්න ඕන B2 C2 අඩු වෙන්න ඕන කවුද? B2 right. ඊළඟ ප්‍රශ්නේ ඒකේ දෙවෙනි කොටසට යනවා ඉක්මනට. ඊට ඇමරිකානු ඩොලරයේ අගය වෙනස් වීමේ ප්‍රතිශතයක් ලෙස මොකද? ඊ2කට සිතයක් දක්වන්න. ප්‍රතිශතය සමානයි වෙනස ඇලයිලක් 2018 මිල. වෙනස තියෙන්නේ මොකද පුතේ? වෙනස තියෙන්නේ D2 සමානයි D2 වෙනස ඇලයිලක් 2018 මිල. 2018 මිල තියෙන්නේ C2 නේද? C2 පුරකිරීම 100. මොනවද උත්තරේ? ඊළඟ ප්‍රශ්නේ 2018 දී ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ආදායම රුපියල් වලින් සෙවීම සඳහා C15 සටහන් කළ යුතු සූත්‍රය. C15 හොයන්න ඕන සූත්‍රය යන්නේ. මොකද උත්තරේ? ඒක C15 ඇමරිකානු දියතිය වල 3450ක් නේ. 3450 මොකකින්ද වැඩි වෙන්න ඕනේ? ඩොලර් එකේ ගානේ. ඩොලර් එක කීයද?
B9 ගුණ වෙන්න ඕන B2 ඊළඟ එක C15 ඇතුළත් කරන සමීකරණය C12ට පිටපත් කරයින් පස්සේ පෙන්වන විදිහ. දැන් මාර ප්‍රශ්නය. එහෙනම් පුතේ මෙයා ස්ථිර කරන්න ඕන. එයා ස්ථිර කරන්න ඕනේ. නැත්නම් කොපි කරොත් වෙනස් වෙනවනේ. එහෙනම් මේක මොකද්ද වෙන්නේ? B9 තියෙන එක මොකද්ද වෙන්නේ? 12 තියෙන්නේ ඊළඟ ගන්නවද? B6 වෙනකන් යනවා. B6 ගුණ කරනවා B ඩොලර් මාක් 2. B6 ගුණ කරනවා B ඩොලර් මාක් 2. ඊළඟ ප්‍රශ්නේ වැඩිම ආදායම රුපියල් වලින් හොයන්න ඕන. වැඩිම ආදායම කීයද? රුපියල් වලින් දිවන්න ඕන පුතේ. ඔන්න හොඳ උත්තරයක්. වැඩිම ආදායම රුපියල් වලින් සමානයි වැඩිම ආදායම හොයන්නේ මැක්ස් නේද? මැක්ස් ගුණ කරනවා කීයද? කීයද? B6 ඉඳන් B9 ඉඳන් B9 ගුණ කරනවා පුතේ. ඔන්න මතක තියාගන්න ගුණ කරනවා B කීයද පොඩ්ඩක් ඩොලර් මාක් 2 ඈ මොකක්ද ප්‍රශ්නේ? අරදා සීද 2018 එක දාලා තියෙන්නේ. 2018 යාලා තියෙන්නේ. ඔව් මේක BC වෙන්න ඕන සෝරි මම. ඔව් පොඩි වැරදීමක්. පොඩි නෑ ලොකු වැරදීමක්. මේක C වෙන්න ඕන. එහෙනම් මෙතනත් වෙන්න ඕන එකයි නේද? මේක වල යනවා තියෙන්නේ. මේක C6 මෙන්න මේ වගේ සමීකරණයක් මෙච්චර කල් අහලා. අහලා නෑ මෙච්චර කල්. ඔයාලා දෙකකට දැන්. එතකොට මෙතන තියෙන්නේ max එකට මේක max එකේ එන උත්තරයක් වෙනවනේ. ඒක ගුණ කරන මෙතනින්. තේරුණාද? ඒ කියන්නේ අර රුපියල් වලට පරිවර්තනය කරගන්න එක. මේ උත්තරේ ගන්න. පැහැදිලිද පුතේ? එකක් හයිලයිට් කරගන්න ඒක හොඳ ප්‍රශ්නයක්. පල්ලෙහා තියෙන රුපියල් වලින්. එතකොට අපිට දාන්න පුළුවන්. ඒම හොයලා තියෙනවා නම් සමානයි max. එතන තියෙනවා පරාසයක්. මොකද පරාසය? C12 ඉඳන් C15 මේ රුපියල් වලින් දීපු නිසා මෙතන රුපියල් වලින් සටහන් කරලා තියෙන මෙන්න මෙතන රුපියල් වලින් තියෙන නිසා මේක අපිට ගන්න පුළුවන්. රුපියල් වලින් හොයන්න කිව්වොත් දීලා නැතුව මේක ගන්නත් පුළුවන්. පැහැදිලිද පුතේ? තේරුණාද? එතකොට ඊපස්සේ දිනවා අඩු මේක සාමාන්‍ය කේව වැඩක් නැහැ. ඊපස්සේ ප්‍රස්තාව වර්ග ඒවා දාන්න ඕනේ. නේද? right ඊට පස්සේ මෙන්න මේ දෙවෙනි කොටස අහලා මෙතන ගන්න. මේක පාස් පේපර් ප්‍රශ්නයක්. මේක අහනවා. හරි එහෙනම් පුතේ මේකේ ඒකට එන්නේ මොකද්ද? ඒකට එන්නේ මොකද්ද? ඒකට එන්නේ පුතේ max එක. ඒ කියන්නේ මොකද්ද? මේක දෙනවා ඉන්පුට් කරලා තියෙනවා x. x එක සමානයි කරලා තියෙනවා max කියලා තව වේරියබල් එකකට. ඒ පාර කවුන්ට් සමානයි එකලු. පැහැදිලිද? කවුන්ට් සමානයි එක. කවුන්ට් කියකය කවුද වෙන්න ඕනේ? මොකද්ද වෙන්න ඕනේ මේකේ? කවුන්ට් කියකය මොකද්ද වෙන්න ඕනේ? කවුන්ට් කියකය අපි දෙන්න ඕනේ නිශ්චිත අගයකට. කවුන්ට් කියකය අපි ගන්නවා x ට අඩුයිද කියලා බලනවා. එහෙම දාගන්න. කවුන්ට් කියකය කවුන්ට් එක අඩුයිද x ට? පැහැදිලිද? කවුන්ට් කියකය x ට අඩුයිද? නැත්නම් තමයි x print කරන්නේ. d වලට එන්න පුතේ x d වලට එන්න x. මේක ප්‍රශ්නේ මම දෙන්න ප්‍රශ්නේ දැන් මේක කියන්නේ. එතකොට b එක කියනවා කවුන්ට් සමානයි කවුන්ට් දර 1. sorry කවුන්ට් දර කවුන්ට් සමානයි 1යි. එහෙමනේ තියෙන්නේ. කොච්චර වුණත් වෙනස් වෙන්නේ නැහැ. කවුන්ට් දර කවුන්ට් සමානයි 1යි. එහෙනම් print කරන්න කවුන්ට් print කරන්න b එකට කවුන්ට් ඒකට එන්නේ මෙන්න මේක d එකට එන්නේ x b එකට එන්නේ count එතකොට c එකට එන්නේ max c එකට එන්නේ max කියන්නේ count එක තමයි sorry x එක තමයි පැහැදිලිද ඔය ප්‍රශ්නේ මම ගෲප් එකේ දාන්න ප්‍රශ්නේ මේ ඒක අහුවෙන්නේ මේක ආවමයි ප්‍රශ්නේ HTML වලදී නිවැරදි අර්ථය වන්නේ මොකද්ද hypertext markup language
වෙබ්බඩවියක් ඕනේ නැහැ. අද ඉස්සරහට ඒකට එකක් ඕනේ. වෙබ්බඩවියක ග්‍රාහකයන් කවුරුන්ද? ග්‍රාහකයන් කියන්නේ කවුරුද? පරිශීලනය කරන කට්ටිය නේද? උත්තරේ මොකක්ද එහෙනම්? එක වෙබ්බඩවියක මුල් පිටුව සඳහා අන්තර්ගත කිරීමට සුදුසු නොවන්නේ නිර්මාණකරුගේ එහෙම නෑ ඒක දාන්න ඕනද සුදුසු නොවන්නේ මොකද්ද කියලා හිමිකම සහ යාවත්කාරීය වර්ෂය දානවද ඒක අනිවාර්යයෙන්ම ළඟ දාන්න කොපිරයිට් එකක් කියලා දෙක නිර්මාණකරුගේ දුරකථන අංකය දාන්න පුළුවන් බලන්න පොඩ්ඩක් අකුරු වල ප්‍රමාණය වෙනස් කිරීමට පහසුකම් ඒක දාන්න වෙබ් පිටුව අතර සංචලන තීරුව අනිවාර්යයෙන් එන උත්තරේ දෙක කියලා අපි ගමු ඒක තමයි සන්දානය සංවිධානය කරන ලද වෙබ් අඩවියක ගුණාංගයක් නොවන්නේ මොකද්ද යාවත්කාලීන කිරීමේ පහසු ගුණාංගයක්ද ඔව් පරිශීලනය ඔව් පසුකාලීනව නවාංග එකතු කිරීම ඔව් පරිශීලකයන්ට උරුමගේ දුරකථන ලබා ගැනීමේ පහසුව නෑ එහෙම ඕනේ නෑ අතන ව්‍යුහය වෙනස් කරන ලද වෙබ් අඩවියක ගුණාංගයක් නොවන්නේ මොකද්ද ව්‍යුහය වෙනස් කරන ලද වෙබ් අඩවියක ගුණාංගයක් නොවන්නේ එක නිවස්න පිටුවට හැකිතාක් කරුණු වඩංගු කර තිබීම ගුණාංගයක්ද නෑ නේ එතකොට දෙක වැදගත් කරුණු උද්දීපනය ඒක ගුණාංගය තුන ඕනෑම විවිධ වර්ගයේ පරිගණක වලින් වෙබ් අඩවිය පරිශීලනය කර හැකි වීම ඒකත් ගුණාංගයක් සෑම වෙබ් පිටුවකට වෙබ් අඩවියේ අනන්‍යතාවය පවත්වා ගැනීම ඒකත් ගුණාංගයක් උත්තරේ 1 පාඩෙන් දෙත්තේ 4 හයට වෙබ් අඩවියක් සඳහා මාධ්‍ය සම්පත් තෝරා ගැනීමේදී සැලකා බැලිය යුතු කරුණක් නොවන්නේ මොකද්ද මොකද්ද ග්‍රාෆික සඳහා සුදු කළු වර්ණ වලට අමතරව අලු වර්ණයේ තිබීම ග්‍රාෆික සංකෝචනය කිරීමේ හැකියාව ඒක සලකා බලනවා ශ්‍රව්‍ය ගුණ වල නාලිකා සංඛ්‍යාව අඩු කිරීම ඒ කියන්නේ ප්‍රමාණය අඩු කරනවා වගේ වීඩියෝ ගුණ වල අවශ්‍ය අනවශ්‍ය ශබ්ද ඉවත් කිරීම වෙන්න ඕන උත්තරේ නම් 1 HTML කේත භාවිතා කර වෙබ් අඩවිය නිර්මාණය කිරීමේදී කේත ලිවීමට භාවිතා කරන හැක්කේ මොකද උත්තරේ එක අනිත් දෙකම පුළුවන් නෝට්පෑඩ් එකයි නෝට්පෑඩ් ප්ලස් එකයි මේ වෙබ් ඩිසයින් වලට පාවිච්චි කරමු වර්ඩ් ප්‍රොසෙසර් එක පාවිච්චි කරන්නේ නැහැ 9 පහත උසුලන අතරින් නිවැරදි උසුලනය මොකක්ද කියලා අහනවා පරිලේති දෙක දෙකයි මම තමයි පහත උසුලන අතරින් නිවැරදි උසුලනය මොකක්ද ඈ 1ද 2ද 3ද 4ද කීයද? කීයද? 1ද 2ද 3ද 4ද 2 පළවෙනි කාර්යය පළවෙනි කොහේ හරියන්නේ ෆොන්ට් ෆේස් එකට තියෙන්නේ ෆොන්ට් ෆේස් ෆොන්ට් ස්පේස් තියෙන්නේ නේද? එතකොට දෙවෙනි එක තමයි ෆොන්ට් ස්පේස් එතකොට ෆොන්ට් ස්ටයිල් ස්කෝල පොත එහෙම තියෙන්නේ ශීර්ෂයක් පිටුවේ මැදට එකෙල්ල කිරීම මොකද උත්තරේ 3 සෙන්ටර් වර්ණයක් එදී හැකි ඉවරදි ක්‍රමය නොවන්නේ 3 ෆොන්ට් ෆේස් ලෙස HTML භාෂාවේ හඳුන්වන්නේ අකුරු වල හැඩසව් කිරීම දෙක ප්‍රමාණය වෙන ෆොන්ට් සයිස් තමයි ප්‍රමාණය ඊළඟ එක උසුලනයක් මගින් දක්වන පින්තූරය අදාළ ස්ථානයේ නොමැතිනම් රූපයේ හිමි ස්ථානයේ සංදර්ශනය කළ යුතු පාඨයත් එක්වීමට යොදා ගන්නා ගුණාංගය ඕල්ට් 1 ඕවාරගතක ප්‍රශ්න අංකිත නොවන ලැයිස්තු ඇතුළත් කිරීම සඳහා යොදාගත නොහැකි හරි ඊට කලින් ප්‍රශ්නයක් තියෙනවා පින්තූරයක් හෝ වැකියක් එකෙල්ල කිරීම සඳහා යොදාගත නොහැකි යොදාගත හැකි ගුණාංගයක් වන්නේ අලයි 4 අංකිත නොවන ලැයිස්තු ඇතුළත් කිරීම සඳහා
කිරීම සඳහා යොදාගත නොහැකි එකමයි. මොකද්ද? අංකිත ස්ටා. ස්කේල් එක පාවිච්චි කරන්න පුළුවන්ද? ස්කේල් එක අහකමනේ ස්ටා. 17 විස්තරාත්මක රේස්තුවක ආරම්භය යොදා ගන්නා උසුලණය T N ආරම්භය DD 3 HREF යන කොටස භාවිතා කරන්නේ අතිසන්ධාන 4 වකුවක දත්ත ඇතුළත් කෝෂයක් නිර්මාණය කිරීම සඳහා භාවිතා කරන උසුලණය වන්නේ T සෙල් එක එහෙනම් ඊට කිසිවක් නොවේ. 4 sorry. වකුවක කෝෂයක් සඳහා පින්තූරයක් වස්තුවල යෙදීමට ඇති උසුලණය මොකද? BG image. නිරන්තරයෙන් වෙනස් වන සංධාරයක් සහිත වෙබ් අඩවි හඳුන්වන නම මොනවාද? ගතික. විවෘත කේත CMS මෘදුකාංග භාවිතා කර හැකි වෙබ් අඩවියක් වන්නේ මොකද්ද? Drupal 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 වෙබ් අඩවියක් නිර්මාණය කිරීම ආශ්‍රිත භූමිකාවක් නොවන්නේ විදුලි ඉංජිනේරු. වෙබ් අඩවියක් ප්‍රකාශයට පත් කිරීම සඳහා වෙබ් අඩවි ප්‍රකාශකයෙකු සපුරාලියක අවශ්‍යතාවයක් නොවන්නේ වෙබ් සත්කාරයක් තිබීමත් අවශ්‍යද? වෙබ් සත්කාරයක් ඔව්. ඔය ගැන හොස්ටින් එක. පසම්නාමයක් ඔව්. සමාජ ජාල සම්බන්ධයක් ඒක එච්චරම ඕනේ අන්තර්ජාල එකක්. ඔව් එනම් උත්තරේ 3. වෙබ් අඩවි සඳහා අනන්‍ය වූ අසම්නාම පැවැත්වීම සහ පැමිණි අන්තර්ජාතික ආයතනය වන්නේ හරි අපේ දියර පුළුවන්. හරි බලන්න. දැන් මේක තියෙන්නේ නිව් ග්‍රෑන්ඩ් රිසෝට් 365 කොළඹ රෝඩ් වත්තර. එතකොට මේක තියෙනවා ටේබල් එකක්. එතකොට මේ තියෙන මැදට වෙච්ච ටෙක්ස්ට් එක. මේක පුතේ H1 එක සෙන්ටර් වෙලා යටින් ඉරමුත් තියෙනවා. ඒ කියන්නේ මොකද්ද? අන්ඩර්ලයින් මේකුත් තියෙනවා. ඊට පස්සේ මෙයාත් සෙන්ටර් වෙලා මෙයා H2 වගේ H3 මෙතන තියෙනවා බිඳුවලය. නේද? එපා මෙතන තියෙනවා වකුව. වකුවේ තියෙනවා මේ පොල් ස්පෑන් එකක්. ප්‍රයිස් කියන්නේ පොල් ස්පෑන් වෙච්ච එක. ඊට පස්සේ මොකද්ද? ස්ටෑන්ඩඩ් කියන්නේ රෝ ස්පෑන් එක. ලක්ෂරි කියන්නේ රෝ ස්පෑන් එකක්. 115 ඩිස්කවුන්ට් කියන්නේ පොල් ස්පෑන් එක. අපි ගත්තොත් පළවෙනි එකට මොකද උත්තරේ? එකට එන්නේ මොකද්ද? සෙන්ටර්. පළවෙනි එන්නේ සෙන්ටර්. එක හොඳේ මේ 10 කියන එක නෙවෙයි එක සෙන්ටර්. දෙකට එන්නේ මොකද්ද පුතේ? දෙකට එන්නේ මොකද්ද? ඇයි HR very good ඉරක් තියෙනවා HR. තුනට එන්නේ මොකද්ද? IMG. හතරට එන්නේ මොකද්ද? table. පහට TR. හයට TH very good. හතට TD. අටට මොකද්ද? රෝස්පෑන් ROWS. 9ට A. 10ට body. TR එක TD එක TH එක ගත්තොත් සෙල් එකක් නිර්මාණය කරන්න පාවිච්චි කරනවා TH හරි TD එක. පුතේ TH ටැග් එක ගැහුවොත් ඒ වචනේ මෙන්න මේ වගේ තියෙන්නේ. බෝල්ඩ් එක මෙතට